දැන් අපි මේ කොටසේදී බලාපොරොත්තු වෙන්නේ අංශක 60ට 30ට සහ 45ට අදාළ එක එක කෝණයට අදාළ ත්‍රිකෝණමිත අගයන් කටපාඩම් කරගන්න එක. අපි එහෙමනම් බලමු කොහොමද මේ අගයන් කටපාඩම් කරගන්නේ කියලා. ඒ සඳහා මුලින්ම ඔබ කරන්නට අවශ්‍ය වෙන්නේ ඇඳ ගන්නට ඕනේ සමපාද ත්‍රිකෝණය. හරිද? මම කිව්වා සමපාද ත්‍රිකෝණයක් ඇඳ ගන්නවා විතරක් නෙමෙයි. ඒකේ පාදයක දිග ගැනත් මම කතා කරා. මම කිව්වේ පාදයක දිග දාගන්න කියලා 2a. එතකොට 2a කිව්වහම මේ පාදයක් උඩට දාගන්න 2a. මෙතෙන්ටත් දාගන්න 2a. මෙතෙන්ටත් දාගන්න 2a. එතකොට එක පාදයක දිග 2a වෙද්දී පුතේ මේ කෝණයක් අංශක 60ක් වෙන්නේ. ඔබ හැමෝම දන්නවා සමපාද ත්‍රිකෝණයක කෝණයකගේ අංශක 60යි. ඒකත් දාගන්න. පාදයක දිග 2a කෝණයකගේ අංශක 60යි. එතකොට මම කරන්නේ පොඩි ක්‍රියාකාරකමක් කරනවා මේකට. මේක හොඳට අහගෙන ඉන්න. මේ උඩ තියෙන ශීර්ෂ කෝණය මම සමච්ඡේදනය කරනවා. සමච්ඡේදනය කරනවා කියලා කියන්නේ හරියටම දෙකට මැදින් බෙදලා. ඔයාලත් ඉරක් ගහලා බෙදා ගන්න. ඉරක් ගහලා බෙදා ගන්න. එතකොට ත්‍රිකෝණ දෙක අපිට ඕන අංග සම කරගන්න පුළුවන්. ඕනනම් අපිට ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතන දැන් සමච්ඡේදනය කරාම මේ කොනට මේ කොන සමානයි. ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කෝකෝපා අවස්ථාවේ. පොදු පාදේ මැද තියෙන්නේ. එතකොට මෙන්න මේ කෝණය අංශක 90ක් වෙනවා. ඒකත් පොඩි නෝට් එකක් දාගන්න. හරි. දැන් මම පුංචි වැඩක් කරන්නට යනවා. බලා ගන්න. මෙන්න මේ යට තියෙන 2a කොටස යට තියෙන 2a කොටස දැන් ඒක අංග සම වෙච්ච හින්දා a කියලා පාද දෙකට බෙදලා දාගන්න. ඔයාලට පුළුවන් පැන්සලෙන් දාගන්න. උඩ කෝණ දෙක සමච්ඡේදනය වුණා. එතකොට ඒ ත්‍රිකෝණයේ යට පාදය දෙකට මැදින් බෙදාගෙන a කියලා දාගන්න. අපි මේ යන්නේ පොඩි වැඩකට. මොකද්ද කියලා තේරෙයි තා පොඩ්ඩකින්. හරි? එතකොට හරිනේ. දැන් එතකොට අපිට අවශ්‍ය වෙන කොටස විතරයි අපි අරගන්නේ. දැන් මම බලන්න පොඩ්ඩක් පාට කරනවා මෙන්න මෙතන. මෙන්න මේ විදිහට. දැන් මේකේ මෙන්න මෙතන මේ හොඳට බලන් ඉන්න පුතේ. මෙන්න මේ ත්‍රිකෝණය. හොඳට හිතට ගන්න. ඔය ත්‍රිකෝණය විතරයි මට මෙතනින් එහාට ගණන් හදන්න ඕන වෙන්නේ. අංශක 30 සහ 60 ගැන කතා කරන්නේ. ඔන්න ඔය ත්‍රිකෝණය විතරයි මට ඕන වෙන්නේ. පැහැදිලි විතර ඔය ත්‍රිකෝණය චුට්ටක් හිතේ තියාගන්න. දැන් මම ඒක අලුතෙන් ඇඳලා පෙන්නන්නට යන්නේ. ඒතර මෙයා අපිට ඕනේ නැහැ මේකෙන් තමයි වැඩේ කරන්නට යන්නේ. මම අහනවා පොඩි ප්‍රශ්නයක්. මෙන්න මෙතන කෝණය කීයක් වෙනවද? අංශක 30යි. ඇයි මෙයා 60යිනේ. මෙයා අංශක 90යි. මෙයා 30ක් වෙනවා. දාගන්න 30යි කියලා. දාගන්න 30යි කියලා. එතන කෝණය අංශක 30ක් වෙනවා. හරි. දැන් එතකොට ඉතල අහගන්න. ඔන්න බලන්න මම කරන්න යන වැඩේ. දැන් ඔය ත්‍රිකෝණය අලුතෙන් මම ඇඳ ගන්නවා. ඒතර ඔයාලටත් වෙනවා ඇඳ ගන්නට අනිවාර්යෙන්. හරි? ඔයත් අලුතෙන් ඇඳ ගන්නට ඕනේ. ගත්තා අඩි රූල කෙහුවා මෙහෙම ත්‍රිකෝණය දාගන්න මෙතෙන්ට අංශක 90 දාගන්න මෙතෙන්ට අංශක 60 දාගන්න මෙතෙන්ට අංශක 30 දාගන්න මෙතෙන්ට 2a මෙතෙන්ට දාගන්න. දැන් මම මෙයාගේ උස හොයන්න යනවා. ඔක තමයි වැඩේ. දැන් එකපාරම ඔය තැනට අපි ආවේ නැහැ සමපාද ත්‍රිකෝණයක් අරගෙන එන උටපටයක් කරා දැක්කම මතකයින්නේ. සමපාද ත්‍රිකෝණයක් අරගෙන ඊට පස්සේ ඒක දෙකට මැදින් බෙදලා තමයි 30 හදාගෙන 90 හදාගෙන 2a කරගෙන මෙතෙන්ට. දැන් මම නිකන් తాවකාලිකව අරගනු ලබනවා මෙන්න මේ උස h කිය. తాවකාලිකව අරගනු ලබනවා මෙන්න මේ උස h කිය. ඔයාලත් ඒ නිසා h කියලා දාන්න. දැන් h හොයන්න යන්නේ පයිතකර සම්බන්ධය දාලා. පැහැදිලිද? h හොයාගන්න යන්නේ පයිතකර සම්බන්ධය දාලා. දැන් හොඳට අහගෙන ඉන්න ඕනේ. මෙතනින් එහාට h වර්ගය ධන a වර්ගය සමානයි 2a වල වර්ගය.
ලියාගන්න. පයිතගොරස් සම්බන්ධයට අනුව h වර්ගයේ ධන a වර්ගයේ සමානයි 2a වර්ගය. h වර්ගයේ ධන a වර්ගයේ සමානයි 2a වර්ගය. එතකොට h වර්ගයට උත්තරයන් අපි දැන් ගන්න යන්නේ. h වර්ගයේ සමානයි 2a වල වර්ගය කියන්නේ 4a වර්ගය. 2a වර්ගය 4යි a වල වර්ගය a වර්ගය. 2a වර්ගය 4යි a වල වර්ගය a වර්ගය. සතුට වෙන්න ඕනේ එක අතකට ඕගොල්ලෝ මුළු ලෝකයක ළමයි නිදාගද්දි අම්මෙලිකමට ඔයාලා වැඩ. ඒකේ ප්‍රතිඵලය අනිවාර්යෙන්ම දී මම ඔබ වෙනුවෙන් වැඩ කරන්න සූදානම්. අද දවසේදී මම උපරිම අදිනවා පුළුවන් තරම් දැන්. ඊළඟට අද හවසත් මම ඔයාලව ගන්නවා. මොකද මට මේ පාඩම ටිකක් දිග නිසා කොහොම හරි මේක කරගන්නට ඕනේ. තියරි පන්තික කරා නම් මේක සතිය 4ක 5ක විතර යන පාඩමක්. ඒක නිසා තමයි මේ මෙතනදී කරලා දෙන්නට බලාගෙන ඉන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු 4යි a වර්ගය. එතකොට දැන් 4යි a වර්ගයේ නේ 2යි a වර්ගයේ මෙන්න මේ a වර්ගය එහා පැත්තට ගෙනහිල්ලා අඩු කරනවා. එතකොට එන උත්තරේ 3යි a වර්ගය. 4යි a වර්ගයෙන් a වර්ගයක් අඩු කරාම උත්තරේ 3යි a වර්ගය. නැත්නම් a වල දෙවෙනි බලය. h වර්ගය. අපිට h නේ හොයන්නට ඕනේ. වර්ගයක් එහා පැත්තට දාන්න වර්ගමූලයක් කරගන්න. දෙපැත්තටම වර්ගමූලය දාන්න. h වර්ගයේ වර්ගමූලය h 3යි a වර්ගයේ වර්ගමූලය ගත්තාම උත්තරේ වෙනවා h මූල 3යි a වර්ගයේ වර්ගමූලය a නේ. එහෙනම් මූල 3යි. ඔන්න අපි උත්තරේ අරගත්තා මූල 3යි a කියලා. මූල 3යි a කියලා අපි උත්තරේ අරගත්තා. දැන් එහෙනම් මට වැඩේ කරන්න ලේසි. පැහැදිලිද? දැන් ඔයාලට තියෙන්නේ ඔය අගයන් තුන මතක තියාගන්න එක විතරමයි. හොඳට අහගන්න මේක. ඔය අගයන් තුන මතක තියාගන්න එක විතරමයි තියෙන්නේ ගණන් හදාගන්න. හරි? අපි යමු ඉස්සරහට. ඔන්න හොඳට අහගන්න බලාගන්න. දැන් තව පාරක් පොඩ්ඩක් බලමු අපි පොඩි කතාවක්. මෙහෙමයි තියෙන්නේ. හොඳට බලන් ඉන්න හැමෝම. දැන් මේකේ 60 කියන එක අපිට ආපු එක ගැන තර්කයක් නැහැනේ. සමපාද ත්‍රිකෝණය. ඊළඟට 30 ආවෙත් ඇයි කියලා දන්නවනේ. 90ක් දන්නවනේ උඩ සමච්ඡේදනය කරන්නේ. ඊට පස්සේ අපි උඩ කර්ණය ගත්තනේ 2a කියලා. එකක් ගැටලුවක් නැහැනේ. ඊළඟට h හොයාගත්ත එක තමයි මේ කියලා දෙන්නේ. h වර්ගයේ ධන a වර්ගයේ සමානයි 2a වර්ගය. ඊළඟට h වර්ගයේ සමානයි 2a වර්ගය කියන්නේ 4a වර්ගය. 4a වර්ගයෙන් අඩු කරාම a වර්ගයක් උත්තරේ 3a වර්ගය. ඊළඟට දෙපැත්තෙම වර්ගමූලය අරගන්නවා h හොයන්න. එතකොට h එනවා මූල 3a. දැන් ওই මූල 3a කියන අගය තමයි මට වැදගත් වෙන්නේ ගණන් හදන්න. දැන් ඔයාලට ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලේ ටීචර් දෙනකොට මේක හදන්න මොකද්ද දැන් ප්‍රශ්නේ? මොකක්ද දැන් තියෙන ගැටලුව? දැන් මේක ඔළුවේ නැද්ද? දැන් මේක කියලා දුන්නේ නැද්ද? නිකම්ම ඔය මොකක්ද එක වගේ කියලා දුන්නේ නැහැනේ. මෙතනාංශක 90යි. දැන් ඔළුවේ තියෙනවා මෙතනාංශක 60යි. මෙතනාංශක 30යි. මේ පාදේ කියන්නේ 2යි. මේ පාදේ කියන්නේ a. මේ පාදය මුල 3යි. දැන් ඔයා සිද්ධාන්ත වලින් අංග සම්පූර්ණ විගණ යන්නේ ටික ටික. දැන් අපිට අවශ්‍ය අපේ මාතෘකාව උනේ ඔන්න අංශක 30ට අංශක 45ට අංශක 60ට අදාළ ත්‍රිකෝණමිතික අගයන්. මේක මේකින් කරන්න බෑ. මෙන්න මේ දෙන්නට අදාළ සියලු අගයන් මම මෙතන උගන්වන්න යන්නේ. හොඳට බලන් ඉන්න වටපිට බලන්න එපා. මම මුලින්ම ලියන්නට යන්නේ sin අංශක 30ට අදාළ අගය. දැන් ඕනම කෙනෙකුට තේරෙන්න ඕනේ sin කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. sin කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එතකොට 30 සම්මුඛ පාදය මොකක්ද? හොඳට බලන්න ඇස් දෙක අරලා. 30 සම්මුඛ පාදය මොකක්ද? මෙන්න තියෙනවා ඉස්සරහ. a. 30 සම්මුඛ පාදේ කර්ණය මොකක්ද? 2යි. ඔන්න ඔය විදිහට දැන් අපි පාද හොය හොය ලියන්නේ. a බෙදීම 2යි. දැන් ඔබට පේනවා ඇති ඒට ඒ සුළු වුණාම sin අංශක 30ට අදාළව අගයක් එනවා අනුපාතයක් එනවා උත්තරේ කීයයි කියලාද? 2කින් 1යි එහෙම නැත්නම් භාගයයි කියලා. ඔය තමයි sin අංශක 30ට අදාළ අගය. පැහැදිලිද? ඊළඟට මම ගන්නවා උතන අපි හොයමු cos අංශක 30. cosine අංශක 30ට අදාළ අගය. දෙවෙනි එක cos අංශක 30. cos කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. එතකොට 30ට අදාළව මොකද්ද බද්ධ පාදය? මෙන්න තියෙනවා. කර්ණය මෙන්න තියෙනවා. එතකොට 30ට අදාළව බද්ධ පාදය වෙන්නේ a.
කර්ණය වෙන්නේ මේ 30ට අදාළව බද්ධ පාදේ ඇවිල්ලා ඒ නෙමේ මූල තුනයි කර්ණය වෙන්නේ 2යි. ඒතකොට ඔබට පේනවා ඇති කොස් අංශක 30ට අදාළව එතන ඒටේ සුළු වුණාම උත්තරයක් එනවා මූල තුන බෙදීම 2යි. දැන් ඔන්න අගයන් දෙකක් සම්පූර්ණ කරා. එකක් තමයි sin අංශක 30ට අදාළ අගය භාගයයි cos අංශක 30ට අදාළ අගය මූල තුන බෙදීම 2යි. මම එතනම tan අංශක 30ට අදාළ අගයත් සම්පූර්ණ කරලා විනාඩි දෙකක් විතර දෙන්නම් ලියා ගන්න ඔය ටික කටපාඩම් කරගන්න ඕනේ. tan අංශක 30 කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. તો tan 30ට අදාළව බලන්න 30 සම්මුඛ පාදයේ තමයි A. හරිද? මම දැනට දාලා තියන්නම් සයන්න මෙතෙන්ට. මෙතෙන්ට බද්ධ පාදයේ 30 මෙතන කර්ණය. 30 ගන්න අපි. දැන් එතකොට සම්මුඛ පාදයේ A බද්ධ පාදය මූල 3යි. එතකොට පුතා tan 30ට අදාළ වගයක් වෙනවා ඒටේ සුළු වුණාම 1යට මූල 3. 1යට මූල 3. දැන් අගයන් 3ක් වොන්න මම උදේ පාන්දර හොයාගත්තා. මොකද්ද? sin 30 ඇවිල්ලා 1 බෙදීම 2යි කියන්නේ භාගයයි. cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි. tan 30 කියලා කියන්නේ 1යට මූල 3. ඔන්න අගයන් 3. දැන් ඔයාගේ අගයන් 3 වල highlight කරගන්න ඕනේ. විනාඩි 2ක් දෙනවා හදන්න. විනාඩි 2ක් දෙනවා හදන්න. විනාඩි 2ක් දෙනවා හදන්න. තනියම උනත් හදා ගන්නට පුළුවන් sin 30යි cos 30යි tan 30යි. sin 30යි cos 30යි tan 30යි. ලියලා ඉවරයි නම් ඉවරයි කියලා දාන්න chat box එකට. ඒතර අපිට කාලය කියන එක වටිනවා. තව ටිකක් ඉස්සරහට කරගන්න පුළුවන්. කෙනයි සරා ඉවරයි. රශ්මි බොහොම හොඳයි. සචිනි හරි. රවින්දු අරුෂ නොංජලි එත්මි බස්නායක පසිදු අන්දික විගාර කවිෂ්ක එත්මි තර්ෂ රයිට් ගායත්‍රි. දැන් හැමෝටම පැහැදිලි කාව්‍ය හැමෝම ලියලා ඉවරයි කියලා හිතෙනවා. මේ අගයන් තුන දැන් අපිට විශේෂයි. අංශක 30ට අදාළ අගයන් තුන. දැන් ඕක කටපාඩම් කරගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. ඒක අද මම කියලා දෙනවා. ඔක්කොම ටික ඉවරුනාට පස්සේ දැම්මම නෙමෙයි පොඩක් ඉවසලා ඉන්න ඒ හින්දා. හොඳයි. ඕක තමයි අද දවසේ වැඩේ. හොඳ ලොකු වැඩක් ඕක කටපාඩම් කරගන්න. අපි එහෙමනම් යමු දැන් අංශක 30ට අදාළ අගයන් තුන කතා කරා. sin 30යි cos 30යි සහ tan 30යි. sin 30යි cos 30යි සහ tan 30යි. එතකොට ඔන්න අගයන් තුනක් ඉවරයි. දැන් ඊළඟ අගයන් තුනට යන්නට යන්නේ. ඊට පස්සේ අපි හදන්නේ අංශක 60ට අදාළ අගය. හොඳයි. අපි මුලින්ම බලමු sin 60ට අදාළ අගය කීයද කියලා. ඒ sin 60ට අදාළ අගය අපි හොයාගන්නේ මෙන්න මෙහෙමයි. 30 නෙමෙයි දැන් 60. හරි? 30 නෙමෙයි දැන් 60. cos 30 නෙමෙයි cos 60. අගයන් වෙනස් වෙනවා ඔක්කොම. පැහැදිලිද? බලමු අපි උත්තරක tan 30 නෙමෙයි tan 60. හරි? එතකොට දැන් කරන්න තියෙන්නේ මේ මෙච්චරයි බලන් ඉන්න හැමෝම. මෙතන සයන්නයි බයන්නයි වෙනස් වෙන්නේ. කයන්න වෙනස් වෙන්නේ නැහැ හැබැයි ඈ. ඇයි? හේතුව 60 මේක ඕනේ 60 කියන්නේ. එයාගේ සම්මුඛ පාදයේ දැන් මෙතන. බද්ධ පාදයේ මෙතන. කර්ණය මෙතන. එක්ක නේද? සම්මුඛ පාදයේ ඉස්සරහින් තියෙනවා බද්ධ පාදයේ මෙතන තියෙනවා කර්ණය. දෙපැත්තම මාරු වුණා. දැන් අපි යමු sin 60 දාලා අගේ හොයද්දී සම්මුඛ පාදයේ කියලා කියන්නේ ඉස්සරහා තියෙන්නේ මූල 3යි A. කර්ණය 2යි. ඒට සුළු වුණාම
sin 60ට අදාළ අගය එනවා මූල 3 බෙදීම 2යි. ඔන්න sin 60ට අදාළ අගය. ලියා ගන්න. sin 60යි කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සක sin ඉස්සරහින් තියෙන්නේ මූල 3යි යට තියෙන්නේ 2. කර්ණය 2යි. රේටේ කැපුණාම මූල 3 බෙදීම 2. හොඳයි. ඊළඟට cos 60ට අදාළ අගය cos 60 නෙමෙයි cos 60. cos 60ට අදාළ අගය හොඳට බලන් ඉන්න. බද්ධ පාදය A. බද්ධ පාදයේ A කර්ණය 2යි. 60 බද්ධ පාදයේ A කර්ණය 2යි. ඒට කැපිලා ගියාම එනවා cos 60ට අදාළ අගය භාගයයි. cos 60ට අදාළ භාගය 1/8 2යි. බද්ධ පාදයේ බෙදීම කර්ණය. එතකොට එනවා ඒ බෙදීම 2යි. ඒ බෙදීම 2යි කියලා කියන්නේ භාගයයි. ඊළඟට tan 60. tan අංශක 60ට අදාළව සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. tan 60 සම්මුඛ පාදයේ ඉස්සරහ තියෙන කෙනා කීයද? මූල 3යි A බෙදීම බද්ධ පාදයේ මේ තියෙන ළඟම A. ඒට සුළු වුණාම එනවා මූල 3ට 1යි කියන්නේ මූල 3. ඔන්න tan 60 අදාළ අගය. කීයද? tan 60 අදාළ අගය මූල 3. tan 60 අදාළ අගය මූල 3. දැන් ඔන්න අගයන් අපි කතා කරලා තිබෙනවා මේ කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. අපි එක්කෙනෙකුගෙන් අහලා බලමු. කවුද අපි කතා කරන්නේ? කවුද ඉන්නේ අද? කො බලන්න කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරගෙන කියන්න බලන්න. චානුක ඇහෙනවද මාව? සමෝදි ඇහෙනවා. හොඳයි කියන්න බලන්න. දැනට උගන්නපු අගයන් 9 දෙන්නම හරි කමක් නැහැ. කියන්න අගයන් 9. ඉස්සල්ලාම කියන්න මං ආද්දි කියන්නකෝ. sin 30 කීයද sin 30 අගය? දෙකෙන් එකයි. දෙකෙන් එකයි. ඊළඟට cos 30 අගය මූල 3 බෙදීම 2. මූල 3 බෙදීම 2යි. ඊළඟට tan 30 අගය එක බෙදීම මූල එක බෙදීම මූල 3යි. බොහොම හොඳයි. ඒ තමයි 30ට අදාළ අගයන්. sin 60ට අදාළ අගයන් තුන ඔන්න අහගෙන ඉන්න හැමෝම. sin 60 මූල 3ට 2යි. cos 60 1ට මූල 2යි. 1ට 2යි. tan 60 මූල 3. තව පාරක් හොඳට බලන් ඉන්න. sin 60 මූල 3 බෙදීම 2යි. cos 60 භාගයයි. tan 60 මූල 3. ඔන්න අගයන් 6ක් ඉවරයි. හොඳයි අපි දැන් ඊළඟට සාකච්ඡා කරන්නට යන්නේ. ඔය අපි කතා කරේ අංශක 30ට සහ 60ට අදාළ අගයන් 6. අය දන්නේ නැහැ, දැක්කේ නැහැ, අහලා නැහැ. ඒව කියන්න බෑ. මොනවාද උදාසන දැන් කරපු වැඩ කොටස පේනවා ඇති. මුලින්ම අපි කරා මේ ත්‍රිකෝණයක් බෙදාගෙන මේ හුටපටයක් කරා මෙන්න මෙහෙම h හොයා ගන්න හැටි. ඊට පස්සේ කරේ මොකද්ද? මේ මෙන්න මේ වගේ 30යි 60යි කියලා අරගෙන අගයන් ටික හෙව්වා. කීයද? 30යි 60. 45 හොයන්න ඕක ගන්න බෑ. ඒ නිසා මම ඒකට විශේෂ අවස්ථාවක් වොන්නම දැන් කරන්නට යන්නේ. මේක පොඩි තියරි එකක් තියෙනවා මෙතන මතක තියාගන්න. 10 දි මේක කරලා තියෙන හින්දා වැඩි වෙලාවක් මම ගන්නෙත් නැහැ. සමදීපාද කතාව වම අහගෙන ඉන්න. දන්නේ නැත්නම් ලියා ගන්න. මම ගන්නවා සමදීපාද ත්‍රිකෝණ. සමදීපාද ත්‍රිකෝණයක් ගන්න. අපි මේ යන්නේ අංශක 45ට අදාළ අගයන් ටික හොයාගන්න. ඒ සමදීපාද ත්‍රිකෝණයේ පාදයක දිග A කියලා මම ගන්නවා. ඔයාලා මතක තියාගන්න මෙන්න මේ කතාව දන්නේ නැත්නම් අද දන්නේ නැහැ අහගෙන ඉන්න. හරිද? පොඩි පොයින්ට් එකක් දාගන්න පැත්තක. පාද දෙකක් දිග සමාන වුණා. දැන් 2යි 2යි වුණා. 3යි 3යි වුණා. 5යි 5යි වුණා. එයාගේ කර්ණය 2යි මූල 2. 3යි මූල 2. මෙයාගේ කර්ණය 5යි මූල 2. තරණයක් විදිහට තමයි උත්තරේ එන්නේ. ඉතින් මෙයා x වෙලා මෙයා x වුණොත් එහෙම x මූල 2යි. දැන් මූල 2යි x. ඔන්නම තමයි උත්තරේ. දැන් තේරුණාද වැඩි? අමතක නැත්නම් අමතක වෙන්න කලින් ලියා ගන්න. 10යි 10යි නම් මේක 10යි මූල 2යි. ත්‍රිකෝණේ ත්‍රිකෝණයක්. ඒක පොඩි සිද්ධියක් සිද්ධාන්තයක් පොඩි නෝට් එකක් දාගන්න එක. ඒ කෝණ වෙනවා අපිට ගණන් හදන්න.
පැහැදිලි? චුට්ටක් එක නෝට් කරගන්න. මම දෙන්නම්කෝ එහෙනම් මෙහෙම එක. මම දෙනවා පාදයක දිග 6යි කියලා. ඒක පාදයක දිග 6ක් ගත්තොත් එහෙම මෙතෙන්ට ඔහම ඔන්න 6ක්. 6ක් ගත්තොත් එහෙම සමදීපාදේ. ඒතර කර්ණය වෙන්නේ 6යි මූල 2. ඔක තියරි එකක්. පයිතගරස් දාලා ගන්න පුළුවන් ලේසියෙන්. මෙතන x කියලා ගත්තොත් එහෙම කර්ණය x වර්ගය සමානයි 6 වර්ගය ධන 6 වර්ගය. 6 වර්ගය ධන 6 වර්ගය කියලා කියන්නේ 72යි 36යි 72 වර්ගමූලය කියලා කියන්නේ ආපහු අකිල කර්ණයක් 36 වරක් 2. එතන 6යි මූල 2යි. ඔන්න ඔහම තමයි 6යි මූල 2 ලැබෙන්නේ. දැන් ඕක අපි මෙතන කතා කර කර මේකයි අරකයි මේකයි කී ඉන්නේ නැතුව දැන් මේ පොයින්ට්ස් මතක තියාගන්න. දැන් සමහරු කිසිම වැඩක් නැහැ දැන් මේ වෙලාව හිතන් ඉන්නවා සීතලේ ගුලි ගියයි නිදියගෙන. ඔයගොල්ලෝ එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ හොඳට වැඩ කරගෙන එනවා එන වෙලාව. නිසා මේ හොඳට ඔළුවට දාගන්න පුළුවන් වෙලාවක් මේක බලා ගන්න. එහෙනම් දැන් මෙතනට උත්තරේ එන්න ඕනේ මොකද්ද? මූල 2යි. අන්න ඒක ලියා. මූල 2යි. කර්ණය මූල 2යි. ඕක මතක තියාගත්තා නම් ඇති. දැන් මෙතෙන්ට දාගන්න 45යි සමදීපාදයිනේ. මෙතෙන්ටත් දාගන්න 45යි. ඒවා විශේෂ පෑන් වලින් දාලා පාට කරලා ලස්සනට තියාගන්න. ඕක විශේෂයි 45ට අදාළ අගයන් තුන. දැන් එහෙනම් බලමු අපි වටපිට බලන්න එපා. අහගන්න බලාගන්න. මම මුලින්ම හදන්නට යන්නේ sin 45. sin 45 කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ දෙපැත්තෙන් ඕන එකක් ගන්න. මම ගන්නවා මේ යට තියෙන කෝණය. මෙන්න සම්මුඛ පාද. A. කර්ණය මූල 2යි A. කර්ණය මූල 2යි A. එතකොට දැන් පැහැදිලිද? ඒට ඒ සුළු වුණාම sin 45ට අදාළ අගය එනවා 1 යට මූල 2. sin 45ට අදාළ අගය එනවා 1 යට මූල 2. ඔන්න පළවෙනි අගය 45යි. sin 45 කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ බෙදීම 1 යට ඒ බෙදීම මූල 2යි ඒ කර්ණය. එතකොට එනවා 1 යට මූල 2. cos 45ට එන අගයත් පොඩ්ඩක් බලන්න. බද්ධ පාදයේ බෙදීම කර්ණය. cos 45 කියන්නේ බක. බද්ධ පාදයේ බෙදීම කර්ණය. පුතේ 45 බද්ධ පාදයේ තමයි යට තියෙන්නේ. මොකද්ද A? බද්ධ පාදයේ A. හරි? ඊළඟට කර්ණය මූල 2යි. කර්ණය මූල 2යි. ඒට ඒ සුළු වුණාම cos 45ට අදාළ අගය තමයි 1 යට මූල 2. cos 45ට අදාළ අගය තමයි 1 යට මූල 2. ඒ තරගෙන. ඒ cos 45 බද්ධ පාදයක් තියෙයි සම්මුඛ පාදයක් තියෙයි. ඔක විශේෂයක් හරි. ඊළඟට අන්තිම එක එතකොට ඉවරයි tan 45. tan 45. tan 45ට අදාළ අගය තමයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයක් තියෙයි බද්ධ පාදයක් තියෙයි. එතකොට ඒට ඒ කැපිලා ගියාම උත්තරේ එකයි. නක විශේෂ අවස්ථාවක් tan 45 අගය එකයි. ඔන්න අගයන් 9ම දැන් දුන්නේ. දැන් තමයි වැඩේ තියෙන්නේ. දැන් ඕක කටු සටහනක් ගහලා වගුවකට දාගන්න. හරිද? ඒක තියෙනවා පොතේත් වගුවක් තියෙනවා. පොතේ වගුව ඇඳ ගන්න ඉඩ තියාගන්නකො. පොතේ තියෙන වගුවක් අපි බලමු. ඉස්සලා මේක ලියා ගන්න ඉවර නම් ඉවරයි කියලා දාන්න chat box එකට. ඔන්න අපි දැන් අංශක 30ට 45ට සහ 60ට අදාළ අගයන් ටික ඔක්කොම හැදුවා. දැන් අපිට තියෙනවා විශේෂ වැඩක්. හරිද? ඔන්න ගොඩක් අය හදලා ඉවරයි කියලා දානවා. දැන් ඔය ටික ඔක්කොම කටපාඩම් කරගන්නේ කොහොමද? මාර අපම් ප්‍රශ්නයන් සර් අහන්නේ. ඒකට තියෙනවා සුපිරි වගුවක්. ඒ වගුවට ගොඩක් අය කැමති නෑ. ඕක තමයි ඉස්කෝලේ පුතේ තියෙන්නේ. ඒක වගුවට කැමති නැත්නම් මොකක් හරි විකල්පයකට යන්න වෙනවා.
සර් ඔක හරි අමාරුයි අපිට කටපාඩම් කරගන්න මොකද කරන්නේ? එහෙනම් මෙන්න මෙහෙම කරගමුකෝ. මේ තමයි ඉස්කෝලේ පොතේ තියෙන වගුව. අපි මේ වගුව ඉස්සලා ගහගමු. හරි? 1 2 3. ඒතර ඔයාලා දල සටහනක් වශයෙන් වගුව ගහගන්න. මම ඒකේ දාන්නම් මෙහෙම. මේ පැත්තට තියෙන කෝණය මේ පැත්තට තියෙන්නේ අනුපාතය. හරි? කෝණය අංශක 30යි 45යි 60යි. මේ පැත්තට sin මේ පැත්තට cos tan. දැන් ඔන්න මේ වෙලාවේ පන්තියට ලොග් ගුණක් කවුරු හරි කෙනෙක් ළමයි 3 දෙනෙක් අද ඇවිල්ලා නැහැ. ලොග් ගුණක් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව තමයි දැන් මේක බලාගත්තත් ඇති. හැබැයි සිද්ධාන්ති ඔළුවේ නැහැ. ඔය නිකන් මොකක් හරි අගයන් තුනක් තමයි දෙන්නේ. මම බලන්න ටට්ටක් ගාලා පුරවන හැටි දැන්. sin 30 භාගය. sin 45 එකයට මූල 2. sin 60 මූල 3 යට 2. මම මොකද කටපාඩම් කරලා ඒව මට පුළුවන් වෙන්න නේද? ඒ වගේ. cos 30 කීයද? මූල 3 බෙදීම 2යි. cos 45 එකයට මූල 2යි. cos 60 භාගය. ඒ වගේ එක එක අගයන් තියෙනවා. tan 30 කීයද? එකයට මූල 3. tan 45 එකයි. tan 60 මූල 3. ඔන්න ඔය ආකාරයට දැන් මේ වගුව පුරව ගන්න ඕනේ. එහෙනම් sin 30 භාගය. හරි? sin 30 භාගය. sin 45 එකයට මූල 2. sin 60 මූල 3 බෙදීම 2. ඊළඟ cos 30ට එනකොට cos 30 මූල 3 බෙදීම 2යි. cos 45 එකයට මූල 2යි. cos 60 භාගය. මේ දෙක මාරු වෙලා නේ දෙකට. tan වලට එනකොට එකයට මූල 3යි. 1යි මූල 3. ඔන්න අගයන් 9ෙන් වග්ගත කරා. ඔන්න අගයන් 9ෙන් වග්ගත කරා. එතකොට දැන් ওই ටික ඕන් නැතුව ගණන් හදන්න බෑ. හැම ගානකටම ඕක ඕනේ. හැම ගානකටම ඕක ඕනේ. හරි? හැම ගානකටම ඕක ඕනේ. එතකොට ඔය අපි හොයාගෙන තියෙන්නේ ඇත්තටම sin 30ට අදාළ අගේ. භාගයයි කියන්නේ ඇත්තටම දැන් ලඝු පොත් ළඟට ගන්න. ලඝු පොත් නැතු මෙතනින් එහාට පාඩම් කරන්නට බෑ. තව විනාඩි 20ක් 30ක් ගියාම මම අභ්‍යාස මාලාව කරලා ඉවර කරනවා. ඊට පස්සේ තනිකරම ලඝු පොතෙන් තමයි ලඝු ත්‍රිකෝණමිත වගුව බලනවා. වගුව බලලා ඉවරලා ඊට පස්සේ ගණන් හදනවා. ඉවරයි තමයි ආ ඉතින් මේ කොටසට ඉන්න බැරි වුණොත්. පාඩමටම හිටිය නිසා ඒ තවුලක් මේ කොටසට ඉන්න බෑ කියන්නේ පාඩමටම හිටියේ නෑ වගේ තමයි. මෙසේජ් යවනවා හුගාලා සර් මං අසනීපයි මට රෙකෝඩින් එක දාන්න අරකයි මේකයි කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා රෙකෝඩින් එක WhatsApp Viber දාන්න බෑ. ඒක දාන්න පුළුවන් එකම ක්‍රමය තමයි YouTube එකට. ඊට පස්සේ නැත්තම් Google Drive එකට අප්ලෝඩ් කරලා ආයෙ මේල් දාන්න ඕනේ. එහෙම කරදර වැඩ. හරි. මම එහෙනම් මෙහෙම කරන්නම්. අදටත් මම මේ කොටස දාන්නම්. අදට විතරක්. ඒ හැරෙන්න ඉල්ලීම් කරන්නට එපා ආයෙ නැවත. විභාග ගණන් එහෙම හදන තියරි කොටස් එහෙම නම් දාන්නෙම නැහැ. හරිද? දාන්නෙම නැහැ. ඒක මතක තියාගන්න. දැන් මම ආගෙන මට කතා කර කියනවා සමහරු සර් දැන් අපි මේක අපිට පුළුවන් මේ රෙකෝඩින් එක බලන්න. එහෙම රෙකෝඩින් එක බලන්න හැමදාම පාඩම් වල රෙකෝඩින් දාන්නේ නැහැ. ඊළඟට අද රෑ පන්ති තියෙනවා. කො බලන්න දාන්න විශේෂයෙන්ම කියන්නටනේ සාමාන්‍ය මොකක් හරි වැඩක් තියෙනවා නම් කට් කරගන්නට එපා. මං හිතාගෙන ඉන්නේ හදා හවස 6ට පන්තියක් දාන්න. පුළුවන්ද? මම ඒ ගෲප් එකකටත් දාලා එක ළමයෙකුට හරි බෑ නම් බෑ. මට සර් ලොකු විශේෂ වැඩක් තියෙනවද හවස මෙන්න මෙහෙම එකක්. එහෙමනම් වැඩේ ක්ලෝස් කරලා දාන්න පුළුවන්. නැත්නම් අපිට මේක අදින එක ඊට වඩා වටිනවා. හරි? පෞද්ගලිකව මට මැසේජ් කරන්න මම තියනවද නැද්ද කියලා ගෲප් එකට දාන්නම්. අද හවස 6ට පටන් ගන්නවා එහෙම වුණොත්. එතකොට දවල් වැඩ ටික කරලා කාලා බීලා උද්ද ගණන් ටිකක් හදන්න හවස අපි සෙට් වෙනවා. ඊට පස්සේ හෙට නෙමෙයි අය අනිද්දා තියෙන්නේ. අනිද්දා වෙලාව කියමු අපි කතා කරගමු 6ද 4:00මාරද කියලා. මොකද විශේෂයෙන්ම අපිට උදෑසන මේ පන්තියක් ඉස්කෝලේ පන්තියක් නැත්නම් අපිට 6ට පන්තිය දාන්න පුළුවන්. ඒක හොඳයි. පුළුවන් කියලා කියන ගොඩක් අය බැරි ඉන්නවනම් මට කරුණාකරලා මැසේජ් එකක් දාන්න හවස මම එහෙම වුණොත් පන්තිය කරන්නේ නැහැ. රයිට්. ගැටලුවක් නැවුනේ දෙවෙනි දවස් අද මේ යන්නේ. හොඳයි. අදත් පුළුවන් තරම් මම කරනවා. කට් කරගන්න එපා ක්ලාස් එක. රෙකෝඩින් එක අදට දාන්නම්. අහගන්න ඊට පස්සේ. දැන් එහෙනම් හරි. දැන් ඕක කොහොමද සර් ගාව තියෙනවනේ පොඩි ගැජමැටික්ස්. ලේසි ක්‍රමයක් නැද්ද මේක හරි වාතයක් අපිට කටපාඩම් කරගන්න. මේන් තියෙනවා බලන්න. මෙන්න මේ ආකාරයට මතක තියාගන්න. එතකොට වැඩේ ලේසි. sin 30 යගයයි cos 60 යගයයි දෙන්නම භාගය. හරිද? cos 30 යගයයි sin 60 යගය දෙකේම උත්තරේ මූල 3 බෙදීම 2.
sin 45 අගයයි cos 45 අගයයි දෙන්නගේම අගය එකයට මූල දෙක. ඔන්න පළවෙනියෙන්ම වැඩේ. දැන් වැඩේ තේරුණාද? ඔය තමයි පළවෙනි 6. ඕන් 6ක් මෙවරයි එතන. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පොඩි නෝට් එකක් දාගත්තත් කමක් නැහැ. sin 30යි cos 60යි දෙකේම අගේ භාගයයි sin 30යි cos 60යි දෙකේම අගේ භාගයයි cos 30යි sin 60යි දෙන්නගේම අගේ මුල තුන බෙදීම දෙකයි. හරි? sin 45යි cos 45යි දෙන්නගේම අගේ භාගය. එකයට මූල දෙක. දැන් ওই ටික බෝඩ් එකක් ගහගත්තොත් ගෙදර ඉස්සරහ කොල කෑල්ල කලවලා පාඩු නැහැනේ. ඕක නිකම්ම උදේ හවස බලනකොට අම්මට තාත්තට සීයට ආච්චිට ඔක්කොම මතක් වෙනවා. ඒක තමයි වෙන්නත් ඕන. දැන් ගණන් හදන්න ඕක ඕනේ. ඕක ඕනෙමයි. හරිද? ඕක ඕනෙමයි. ඉස්කෝලේ හැම දැන් පේනව නේද මේ ළමයි කන්දේ කෑක ගහව කරා නම් මේ දැන් මේකේ ලේසින් ඉගෙන ගන්න පුළුවන් හරි. ලොකු වෙලාවක් යන කොටසක් මේක උගන්වන්න. ඊළඟට අපි යමු tan ටිකට. tan ටික නම් ඉතින් එක ළඟ මතක තියාගන්න ඕනේ. tan 30 එකයට මූල 3යි එකයට කියලා මතක තියාගන්න කුඩා මේක. tan 45 අගේ 1යි ඊළඟට tan 60 අගේ මූල 3. ඔන්න ඒ තුන් දෙනා වෙනම යන්න. tan කට්ටිය වෙනම යන්න. tan ලා වෙනම සෙට් වෙන්නේ. එකයි. ඒ ටික වෙනවා. අරගොල්ලෝ ටික වෙනවා. දැන් එහෙනම් එකපාරක් අපි කියමු තනියම sin 30යි cos 60යි භාගයයි cos 30යි sin 60යි මූල 3 බෙදීම 2යි sin 45යි cos 45යි එකයට මූල 2. දැන් ඕක තමයි උදේ ඉඳලා ඔය නටලා කරලා දඟලලා ගත්ත සම්බන්ධතා 9. tan 30යි tan 60යි tan 45ත් පුළුවන්. දැන් අපි යන්නේ ගණන් කීපයක් හදන්නට. කොහොමද සර් මේකේ ගණන් හැදෙන්නේ? කොහොම කියවද ගණන් තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ මොන වගේ ගණන්ද. හරි එහෙනම් බලන්නකෝ මේ පළවෙනි ගානම පොඩ්ඩක් මම දෙනවා ටිකක් පර්චේස් කරලා මෙහෙම එකක්. sin 30 එකතු කිරීම cos 60. සොයන්න. අගේ සොයන්න. ලියාගන්න. sin 30 එකතු කිරීම cos 60 අගේ සොයන්න. sin 30 එකතු කිරීම cos 60 අගේ සොයන්න. බොහොම ලේසි. අගයන් ටික දන්න අය නේද? ඔක දන්නේ අද ඉස්කෝලේ 6ට පන්ති තියෙනවා නම් තියෙන වෙලාව විතරක් මට කියන්න. මම ක්ලාස් එක 6න් පස්සේ පැයක් හරි අද කරනවා. 7ට හරි 8ට හරි. 7ට තමයි බැරි වුණොත් ආයෙ කරන්න පුළුවන්. හොඳම වෙලාව තමයි 6 7 වගේ. 6 7 වගේ කරන්නම් එහෙම වුණොත් මට පැයක් ඇති ඕසයින් කොටස කරන්න. නැත්තම් මේ දිගටම මට පුළුවන් තරමක් මම කරන්නම්. ඒත් ඇති. හරි එහෙනම් අපි බලමු sin 30යි cos 60යි සොයන්න එකතු කිරීම. sin 30 භාගයයි cos 60ත් භාගයයි. භාගේ එකතු කරාම එකයි. හරිනේ? ඔක තමයි කතාව. පළවෙනි එක හරි. හරියක් දාගන්න. දෙවැනි එක. උන් ටිකක් විශේෂයි. sin වර්ග 45 දාන cos වර්ග 45. sin වර්ග 45 දාන cos වර්ග 45. sin වර්ග 45 කියන්නේ 45 දෙපාරක් ගුණ වෙන්න ඕන කියන එක. එහෙනම් sin 45 වර්ගය කියන්නේ. අගයන් දෙක ආදේශ කරන්න විතරයි තියෙන්නේ. sin වර්ග 45යි කියලා කියන්නේ sin වර්ග 45යි කියලා කියන්නේ එකයට මූල 2යි. එකතු කිරීම මේ එකයට මූල 2 වර්ගය එකතු කිරීම එකයට මූල 2 වර්ගය. ඇයි හේතුව තමයි sin 45 යගේ එකයට මූල 2යි. ඒතර එයාගේ වර්ගය. එකතු කිරීම එකයට මූල 2 වර්ගය. පැහැදිලිද? එතකොට පුතේ අපි වර්ග කරමු. එකේ වර්ගය 1යි. මූල 2 වර්ගය කියලා කියන්නේ අපි දන්නවා මූල 4යි. මූල 4යි කියන්නේ 2යි උත්තරේ. එකේ වර්ගය 1යි මූල 2 වර්ගය. එකේ වර්ගය 1යි මූල 2 වර්ගය 4යි කියන්නේ 2යි. එකේ වර්ගය 1යි මූල 2 වර්ගය 4යි කියන්නේ 2යි. භාගය එකතු කරාම 1යි. කොහොමද වැඩි? මේවා තමයි ඉතින් දඩාර ගණන් වෙන්නේ දැක්කම පේපර් වල. ඔය දඩ ගණන් නෙමෙයි. දැන් දන්නවනේ. දන්නේ නැති තාක්කල් මොන හරි සිද්ධාන්තයක් කියව හැටි. ඊයේ මට ළමෙක් කතා කරලා කියනවා
සර් දෙන්නේ තුන් දිනක් විතර කතා කරා. සර් අපි ප්‍රශ්න පත්‍රය බලනකොට ඔළුව විකාර වුණා අපිට මේව දැක්කම. හැබැයි දැන් අපිට තේරෙනවා සර් මේක තුල ඉද්දී අපිට මේ විෂය නිර්දේශය අවසන් කර ගැනීම කියන්නේ මට බය නැතුව පේපර් එකකට අත තියන්න පුළුවන්. අන්න ඒකයි මගේ බලාපොරොත්තුව. ඒක තමයි මගේ බලාපොරොත්තුව. සිද්ධාන්ත වලින් සම්පූර්ණ ළමෙක් කියන්නේ බය නැතුව විභාග ප්‍රශ්න 12ටම අත තියන්නට පුළුවන්. අපි මේකේ තියරි ටික ඔක්කොම ඉවර කරනවා. අපි දවස් 13කට සැලසුම් කරාට දවස් 20ක් විතර යයි. සිද්ධාන්ත ඔක්කොම ඉවරයි. මම සිද්ධාන්ත විතරක් නෙමෙයි මම විභාග මට්ටමටත් ගිහිලා ගානකුත් හදනවා. මොකද ඊයේ දුන්න ටියුට් එක හැමෝම දකින්නට ඇති ඔක්කොම විභාග ගණන් තියෙන්නේ. මේ විභාග ගණන් ටික එකට ගොනු කරලා තියෙන්නේ ඒවා print out කරන් තියාගන්න. ඕකේ ගණන් 4ක් මම හදනවා. 4ක් හදලා දෙනවා. ඊටු ටික තනියම පරිශීලනය කරන්න. එතකොට අපි හැමදාම පේපර් ක්ලාස් එකේ පේපර් එකක් කරනවා ඊට පස්සේ ඔයාලට වෙනම මම පේපර් එකක් දානවා. දිගට මේක කරගෙන යන්න වරදින්නේ නැහැ පුතේ. ඔයා කලින්ම මාස 4ක් 5ක් සිලබස් එක ආවරණය කරගත්ත දරුවෙක්. මතක තියාගන්න. ඔයාට අනිත් හැමෝටම වඩා විශේෂී හැකියාවක් තියෙනවා. ඒකත් මතක තියාගන්න. අපේ දෙවනි පාඩම ආරම්භ කරනවා අපි ලබන සතිය සඳුදා උදෑසන 4:30ට. පාඩම මම පටන් ගන්න මම හිතන්නේ මතක නැහැ පාඩමේ නම අපි තිබ්බ සැලසුම දාලා. ඒ අනුව පාඩම් ටික දිගටම යනවා. ඒ නිසා මතක තියාගන්න අද මේන සතිය තමයි ඔය ටිකක් ඇද කරන්නේ. දිගටම පන්ති වැටෙනවා. ඒ නිසා මේ කෝස් එක වටිනවා. හේතුව තමයි බහුතරයක් කාලයක් අපි විෂයත් එක්ක ඉන්නවා. වෙන අයට නොලැබෙන දෙයක් ඔයාලට ලැබෙනවා. පාඩු නැහැ. වැඩේ කොට දාලා දෙනවා. හරි. එහෙනම් අපි යමු පොතේ ගණන් ටික හදලා ඉවරයක් කරලා දාන්න. ගන්න හැමෝම අච්චු පොත. ගන්න හැමෝම අච්චු පොත. අච්චු පොතේ පෙරලා ගන්න. පිටු අංක 17 17න් එහාට අපි යමු. මේ තියෙන අගයන් ටික ඔක්කොම හොයුවා. පේනවා මේ තියෙන වගුව. වගුව කටපාඩම් කෙරෙව්වා දැන්. කටපාඩම් කරන්න කෙටි ක්‍රමයකට කියලා දුන්නා. සර් තාම මේක අපිට මතක නැහැ. කමක් නැහැ කලබල වෙන්න එපා. වේගින් අභ්‍යාස මාලාව දඩයි 18 3 මෙන්න ත්‍රිකෝණමිතික වගු බැලීම. එතකොට අපි මේක අද බලනවා. අද එකක් බලනවා. ආහා පුරා කියලා ත්‍රිකෝණමිතික පොත ළඟට ගන්න ලඝු පොත නැත්තම් අච්චු පොතේ පිටිපස්සෙත් තියෙනවා. ඊට පස්සේ මෙන්න ගැටළු විසඳීම. එතකොට පාඩම ඉවරයි. මේ වගේ ගානක් දැනට අපි එන්න ඕනේ. මේ තමයි විභාග මට්ටම. එතකොට තේරෙයි සර් අත්‍තරම යකෝ දැන් මෙව වෙන ලේසියිනේ අපි. ඌ අපි සැප්තැම්බර් මාසේ කරන්න හිටියනම් අමාරුයිනේ. මේක තමයි මේ කරලා දෙන්නේ. තමයි මහන්සි වෙලා වියදම් කරලා තමයි ඒකට ඇවිල්ලා ඉන්නේ. දැන් මම හිතනවා ඒකට සාධාරණයක් මේ කරන්න කියලා. මම ඒක උපරිම කරනවා. මතක තියාගන්න. හරි. හොඳයි. පහත දැක්වෙන ත්‍රිකෝණවල දත්තානුව x මගින් දැක්වෙන පාදවල දිග සොයන්න කියලා කියනවා. හරිනේ? දැන් අපිට මේ ගණන් ටික හදන්නට ඕනේ. ත්‍රිකෝණෙත් ඇඳගෙනම අපි යමු. මේ ගණන් ඔක්කොම හදනවා. හරි? ඔක්කොම ටික හදලා දෙනවා. පටන් ගමු පළවෙනි ගානෙන් 18 3 අභ්‍යාස මාලාව දාගන්න 1. ගණන් ලියන්න එපා රූප ඇඳින්න දල සටහනක්. පහත දැක්වෙන ත්‍රිකෝණ අණුව x මගින් දැක්වෙන පාදවල දිග සොයන්න. මම එකක් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි දෙවෙනි තුන්වෙනි ගණන් වලට යමු. ඉස්සලා ලියා ගන්නකො පළවෙනි එක. මෙතන තියෙනවා 30යි කියලා. මේකේ ඔලුවට එන්න ඕනේ. තමුන්ට මතකාවර්ජනයක් තියෙන්නට ඕනේ. මොකද්ද මේ ගාන හදන්න භාවිතා කළ යුතු ත්‍රිකෝණමිතික අනුපාතය. ඕකයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ලියා ඇඳ ගන්නකො රූපේ. 30යි x 2යි උඩ. 30යි x 2යි මේ කෙටි ප්‍රශ්නයක් විභාගයට આવුත් හරි. ලියා ගන්න දෙවෙනි ගාන. මට වින්ඩෝ එකක් ෂෙයා කරලා ගන්න ඕනේ. පොඩි කෑ ගහන්නේ. අපි දැන් ඉන්නේ පළවෙනි ගානේ. මේ පළවෙනි ගාන තමයි දැන් හදන්න යන්නේ. හරි. හොඳයි.
සමහර ළමයි හදලා ඉවරයි කියලා කියනවා. දැන් මේක අපි තිබුණ විදිහ බලමු අපි චුට්ටක්. මුලින්ම හොඳට අහගන්න මේ කියන එක. මට මේක අර දෙන්නම ෂෙයා කරගන්න විදිහක් නැතු ඉන්නේ. හොඳයි බලා ගන්න. මෙන්න ගන්න. වටපිට බලන්න එපා කිසි කෙනෙක්. රයිට් හදන්න යන්නේ සර්. මේ ත්‍රිකෝණය දිහා හොඳට බලන්න. මේ ත්‍රිකෝණයේ ඔයාලට පේනවද x හොයන්න කලින් මෙන්න මෙහෙම තියෙනවා 1 2 3. මෙතන අංශක 90 තියෙනවා මෙතන හරි. එතකොට පුතේ මෙතන 2යිනේ. මෙහා x නේ. මෙහා අංශක 30යි. දැන් මුලින්ම හිතට එන්න ඕනේ කාරණේ තමයි ඔය x හොයාගන්න නම් උන අහගන්න හොඳට. හරිද? මේ 30 ඇසුරෙන් x සහ 2 කියන එක තමුන්ට දැනෙන්න ඕනේ මොනවද මේ කියන පාද. 30 ඇසුරෙන් මේ x කියලා කියන්නේ සම්මුඛ පාද. 2 කියලා කියන්නේ කර්ණය. සයන්නයි කයන්නයි සම්බන්ධ වෙන්නේ සයින් වලට. ඔන්න ඕක තමයි මේ පාඩම පුරාම ඇඟට එන්නේ. ත්‍රිකෝණයක් දුන්නාම සම්මුඛ පාදයයි කර්ණයයි දෙනවනම් දැන් අද පාඩමට සම්බන්ධ වුණා නම් කවුරු හරි ළමේ කරුණාකරලා වීඩියෝ එක බලන්න ඊයේ. එතකොට පුළුවන්. 30 ඇසුරෙන් x කියන්නේ සම්මුඛ පාදය නම් 2 කියන්නේ කර්ණය නම් ඕක තමයි ලියන සම්බන්ධය. සයන්නයි කයන්නයි. එතකොට sin x යටින් 2 ලියන. දැන් මොකද කරන්නේ? දැන් අපි දන්නවා sin 30ට අදාළ අගය. sin 30ට අදාළ අගයේ භාගය. sin 30ට අදාළ අගයේ භාගය. පැහැදිලිද? sin 30ට අදාළ අගයේ භාගය. ඔක තමයි කතාව. ඒක තමයි වගුව ඕනේ මේ. එහා පැත්තෙන් තියෙනවා x බෙදීම 2. දැන් වැඩේ ඉවරයි. දෙකට දෙක ඔතනම සුළු කරලා දාන්නත් පුළුවන් ඕනනම් x සමානයි 1. ඔන්න වැඩි. පැහැදිලි නෑ? තව පාරක් ත්‍රිකෝණයක් තියෙනවා. හරිද? 30යි කියලා තියෙනවා කෝණ. x තියෙනවා 2 තියෙනවා. අපේ ඔළුව වැඩ කරන්න ඕනේ, ඔළුව දුවන්න ඕනේ. 30 ඇසුරෙන් x කියන්නේ සම්මුඛයා, 2 කියන්නේ කර්ණ. සයන්නයි කයන්නයි සම්බන්ධ වෙන්නේ sin වල. එහෙනම් sin 30 නේ දීලා තියෙන්නේ. sin 30 සමානයි සම්මුඛ පාදයේ x කර්ණය 2. එහෙනම් sin 30 ළඟට දාන්න භාගයයි කියලා. sin 30 ගේ දන්නවනේ. එතකොට දෙකට දෙක කැපිලා ගියා x සමානයි. ඔන්න පළවෙනි ගාන හැදුවා. හදා ගන්න. දැන් එහෙනම් ඔබට බාරයි පුතේ දෙවෙනි ගාන හොඳ. ඔබට බාරයි දෙවෙනි ගාන හොඳ. දැන් හිතන්න ඕනේ තනියම සර් මොකද්ද මේකේ මේ 45 ඇසුරෙන් දීලා තියෙන දෙන්නේ. ඒත් මම ලියන්න ඕනේ සම්බන්ධය මොකක්ද? අන්න එහෙම හිතට එන්න ඕනේ ටක්. මම ඒකට හරි ආසයි. හරි ටක් ගාලා හිතට එන්න ඕනේ මොකද්ද සර් දැන් මේ 45 නේ තියෙන්නේ. අන් එහෙමයි ගානට පිවිසෙන්නේ. හරි 45 තියෙනවා. දැන් මම කල්පනා කරනවා මේ 45 ඇතුලෙන් ඉස්සරහ පාදයයි මෙයයි තියෙන්නේ. කර්ණ එහෙනම් සම්මුඛයයි බද්ධයයි නම් දීලා තියෙන්නේ අපි ලියන්නේ tan. දෙවෙනි ගාන. tan 45. එක්ක නේද? tan 45 සමානයි ලියා ගන්න සම්මුඛ පාදයේ x තියරි කොටස නැති එකාට මේක වෙන නීරසයි. ඒකයි ඉන්න කියන්නේ මුල ඉඳලා හැම පාඩමකම මුල ඉඳලා ඉන්න. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ එකත් ලියා ගන්න දන්නේ නැති අය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කොට tan 45. සම්මුඛ පාදය x බද්ධ පාදයේ 2. උන් එලි වෙලා නැහැ. එතකොට එනවා tan 45 යගය 1 සමානයි x බෙදීම 2යි x සමානයි හරස් කුණිතේ දාගත්තොත් දෙවරක් එක 2. x සමානයි 2. ඔය අපි හදුවේ දෙවෙනි ගාන. දැන් අපි යමු තුන්වෙනි ගානට. තුන්වෙනි ගානෙන් කියන්නේ එතකොට ටිකක් වයර් මාරු කරලා ත්‍රිකෝණය නේ. සමහරව එහෙම වුණාම බය වෙනවා. ඒ හැඩේ වෙනස් කරලා නේ. එහෙම බය වෙන්න එපා. වේග 60. 65 කියන්නේ බද්ධ පාද. x කියන්නේ කර්ණය. නම් බද්ධ පාදයේ කර්ණයයි සම්බන්ධ වෙන්නේ cos වලට. අන්න එහෙම ඇඟට එන්න ඕනේ. ඒතර මම ලියන්නේ cos 60. cos 60 නෙමෙයි cos 60. cos 60 සමානයි බක. ඔන්න අද දවසේදී ආවුණත් ලියා ගන්න විදිහ. වැදගත්. cos 60 සමානයි බක. ගෙම්බා වගේ. cos 60 සමානයි බක. cos 60 සමානයි බක. එහෙනම් cos 60 සමානයි භාගයයි බද්ධ පාදයේ ඇවිල්ලා 5යි කර්ණය x. බද්ධ පාදයේ දිග 5යි මේ බලන්න හොඳට බලන්න 60ට අදාළව බද්ධ පාදයේ 5යි. යටනේ තියෙන කර්ණය x.
කර්ණය x මෙතන මේ කර්සර් එක යන තැන බලන්න. බද්ධ පාදයේ පහින්. කර්ණය x. එහෙනම් බක. එහෙනම් cos 60 සමානයි බක පහ බෙදීම x පහ බෙදීම x. එහෙනම් එතනින් හරස් ගුණිතය දාගත්තොත් x මෙතෙන්ට ගන්නවා 2 මෙතෙන්ට ගන්නවා x සමානයි 10. x සමානයි 10. ඔය අපි හැදුවේ පළවෙනි ගණන් ටික. එතකොට මම හිතනවා ගණන් තුනම බැලේ ඔලුවට වැටෙන්නේ නැති කියලා විභාගයට ආවොත් ගාන හදා ගන්න පුළුවන්. ටියුට් එක දෙන්නම් ටියුට් එකේ තියෙනවා කෙටි ප්‍රශ්න හදන ඒවා ටිකක්. එතකොට දැන් අපි යන්නේ දෙවෙනි අභ්‍යාස මාලාවට. මේක කවුරු හරි කෙනෙකුට අවුල් ගියා නම් ආයෙසරයක් බලන්න පුළුවන් ඔයාලට net එකේ තියෙනව නේද? ඉල්ලුවන් ළමයි දැන් මේ 10ක් විතර මැසේජ් කළා. ලිඩ අන්දයි අරකයි මේකයි කියලා. උද කරන්නේ. එවනම් අපි යමු මේ දෙවෙනි ගාන. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනයේ අගය ඉහත වගුවේ ඇති අනුපාතය උදා ගනිමින් සොයන්න. sin 30 දාන cos 60 මම හැදුවා. ඒකයි හදන්න ඕනේ නැහැ. ඊළඟට මේක හදමු. ලියා ගන්න. sin 60යි cos 30යි tan 60යි. අයිසරයක් ලියා ගන්න. sin 60යි cos 30යි tan 60. මතක තියාගන්න වෙනවා කියන එක දැන් තේරෙනවද? අනිවාර්යෙන් මතක තියාගත යුතුයි බබෑ. නැත්තම් වැඩේ අල වෙනවා. පදම කටපාඩම් කරගන්න. ඔන්න මම ආගයන් ආදේශ කරනවා sin 30යි cos 60යි භාගයයි cos 30යි sin 60යි මූල 3/2. දැන් මම මූල 3/2 cos 30 sin 30යි cos 60යි භාගයයි cos 30යි sin 60යි මූල 3/2. දැන් මම මූල 3/2 tan 60 අපි හැමෝම දන්නවා අගේ කීයද කියලා මූල 3. tan 60 අගේ මූල 3. පැහැදිලිද? ඔන්න අගයන් ආදේශ කරලා යට තියෙන එක. දැන් මේක සුළු කරගන්නත් එපා ඉතින් නේද? මාර ප්‍රශ්නයක් සර් මෙතන මට තේරෙන්නේ නැහැ මේක සුළු කරගන්න අපා. ඒක තමයි මොලේ නැහැ. මොලේ නැති ඉඳ තමයි තේරෙන්නේ නැත්තේ. වෙන හේතුවක් නැහැ. දැන් මේකේ හර සමාන කරගන්න මෙයා දෙකෙන් ගුණ කරගන්න. දැන් අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ළමයි ඉන්නවනම් මේ වෙලාවේ උන් අහගන්න. ළමයි 10ක් 15ක් පරක් වුණා දෙන්න. මගේ වැරද්දක් නෙමෙයි නේද? මම මේ වයසක මිනිස්සයා දැන් ළමයි 3 දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. උඹලා තරුණ කොළු ගැටව කෙල්ලෝ නේද? අනාගතේ බලාපොරොත්තු තියාගෙන ඉන්න. එතකොට දැන් එහෙම වුන්ට කලින් ඇහැරෙන්න පුළුවන් වෙන්නේ. කම්මැලි කමේ එහෙම බෑනේ වැඩේ කරනවා. උනන්දු උත්සාහය තියෙනවා. එතකොට මෙතන තියෙනවා මූල 3/2යි මූල 3/2යි. මෙතනින් එනවා දෙකෙන් ගුණ කරාම 2යි මූල 3/2. හරය සමාන හින්දා දැන් ලවයන් එකතු කරන්න පුළුවන්. එතකොට එනවා 2 උඩ මූල 3 ධන මූල 3 ධන 2යි මූල 3. එතන මූල 3 කිව්වට ඉස්සරහ එකනේ තියෙන්නේ. දැන් මේ තියෙන අකිල කර්ණ. අකිල කර්ණිය වල අපරිමේය කොටස් එකතු කරන්නට පුළුවන්. අකිල කර්ණිය වල අපරිමේය කොටස් එකතු කරන්නට පුළුවන්. එතකොට එනවා 1යි 1යි 2යි. 1යි 1යි 2යි 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 4යි. 4යි මූල 3/2යි කියලා එනවා. ඕක අවසාන උත්තරේ නම් නෙමෙයි. ඕක අවසාන උත්තරේ නම් නෙමෙයි. හේතුව තමයි දෙවරක් 1යි දෙවරක් 2. එතකොට එනවා 2යි මූල 3යි. 2යි මූල 3යි කියලා එනවා. ඔය අපි හැදුවේ sin 60යි cos 30යි tan 60යි අද. හරිද? මට ඒ ගාන නැවත වතාවක් කියලා දෙන්නට ඕනේ. මුලක ඉඳලම කියලා දෙනවා. එතකොට කෙනෙකුට පුළුවන් නම් අද දවසේදී යාළුවෙකුට කියන්න මේ වගේ ගානක් හදන හැටි පිනක්. උදව් කරන්න සමහර සම්පත් නැති ළමයි ඉන්න. මම දැක්කා මේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ මේ විශේෂයෙන්ම කියන්නට ඕනේ මිනිස්සු දැන් එක එක පෝස්ට් එහෙම ෂෙයා කරනවා FB එකේ ඔන්ලයින් ක්‍රමයට උගන්වන එක ළමයි පව් කොටසකට ඉගෙන ගන්න නැහැ එහෙම ඉන්න කතන්දර දානවා. හැබැයි ඔය එක කතන්දරයක්වත් දාන එකෙක්වත් ෆෝන් එකක් ගිහින් දීලා දෙනවද ළමයින්ට උගන්වන්න? මගේ මේ ෆෝන් එක මට මේ වෙලාවේ වැඩක් නැහැ පුතා පන්තියට ඵලයන් කියලා ගමක. එහෙම දෙනවද කියනවා? නෑනේ. ඒක බොරු පොయ్య. බොරුවට නිකන් කඩ ෂෝ එකකට දාන FB එකේ. මේ ඔක්කොම එකා වගේ වෙන්න ඕනේ ඔක්කොටම එක වගේ උගන්වන්න ඕනේ. වැඩසටහන් තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරලා. ගුරු ගෙදර තියෙනවා ටීවී එකේ ඊළඟට රජරට ගුරු ගෙදර තියෙනවා රේඩියෝ එකේ ඒක අහන්නෙම දැන් මුකුත්ම කරගන්න බැරි ළමයින්ට ඒකෙන් මොන හරි අහගන්න පුළුවන්. ගණන් උගන ගන්න බෑ රේඩියෝ එකෙන්. රේඩියෝ එකෙන් ගණන් ගන්න පුළුවන්. ඊට වඩා දෙයක් තියෙනවා ගණන් ඉගෙන ගන්න බෑ රේඩියෝ එකෙන්. එතකොට දැන් මොකොත්ම නැති ළමයෙකුට තියෙනවනේ අවස්ථාව. එතකොට දැන් ඊට පස්සේ කියන රේඩියෝ නැති අයට. එහෙනම් ලෝකේ මේක හරියන්නේ නැහැ.
රේඩියෝ නැති අයට කතා කරන්න. එහෙනම් රේඩියෝ නැති අයටත් ඒක නවත්තන්න. එහෙම නෙවෙයි. ඒ නැති අයට උදව් කරන්න. දැන් මම පෝස්ට් එකක් දැම්මම මේ ළඟදී දකින්න ඇති එක ගෑනු කෙනෙක් කතා කරා මට. රුපියල් 20000ක් දුන්නා ළමයි දෙන්නකොට ෆෝන් අරන් දෙන්න. මේ අනිත් ඔය දාන එක පොයිකාරයෙක්වත් උදව් නැහැ. මම දැම්මා අසරණ ළමයි 100 දෙනෙකුට ෆෝන් 100ක් අරන් දෙන්න කැමති අය ඉන්නවනම් කතා කරන්න. නෑ එකෙක්වත්. ඒක තමයි යථාර්ථය. ඔව් ඔකයි ඇත්ත මතක තියාගන්න. sin 60 දාන cos 30 දාන tan 60 බලමු. sin 60 ඇවිල්ලා මුල 3.82යි cos 60 ඇවිල්ලත් මුල 3.82යි tan 60 ඇවිල්ලා මුල 3යි. දැන් මුල 3 කිව්වට යට එක තියෙනවා. අන්න දැන් භාග 3 හරයන් අසමාන නිසා සමාන කරගන්න මම දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරනකොට ඔබට පේනවා ඇති මුල 3.82යි මුල 3.82යි 2යි මුල 3.82. දැන් හර සමාන හින්දා ලවයන් එකතු කරනවා. මුල 3යි මුල 3යි 2යි මුල 3. දැන් ඔබට පේනවා ඇති මුල 3 කිව්වට ඉස්සරහා එක තියෙන්නේ. මතක ඇති ඔයාලට මේ අකිල කරණි එකතු කිරීම. දැන් 1 1 2 එකතු කරාම 4යි මුල 3. බෙදීම 2. ඕකෙන් ලකුණු හම්බෙන එක නතර වෙන්නේ නැහැ. සුළු කරන්න දෙවරක් 1යි දෙවරක් 2යි අවසාන උත්තරේ 2යි මූල 3යි. ඔන්න ඔය විදිහට තමයි අපි ත්‍රිකෝණමිතිය ආදේශ කරලා ගණන් හදන්නේ. අපි ඔය හැදුවේ ප්‍රශ්නාංක C. එතකොට එහෙනම් මම හිතනවා තනියම හදන්න පුළුවන් කියලා B සහ D. කෙසේ වෙතත් මම හදනවා D හදලා දෙන්න. D හදන්න ගෙදරින් තියා ගන්න හෝම්වර්ක් කියලා මට ඊ දවසේදී ළමයි ගොඩක් හදලා තිබුණා. මම උත්තරත් සමහර අයට හරි කියලා දැම්මා. D හදන්න යන්නේ දැන්. තියා ගන්න එක D හදන්න යන්නේ cos 60යි sin 30යි tan 60යි. cos 60යි sin 30යි tan 60යි. cos 60 භාගයයි sin 30 මුල 3.2යි tan 60 1යට මුල 3. tan 60 මුල 3. යටට එක දාගන්න. ඔන්න එහෙමනම් අර වගේ මුටු පටයක් ආය ආවේ. බලමු අපි cos 60 1යට මූල 1යට 2යි භාගයයි cos 60 sin 30 cos 60 භාගයයි sin 30 මූල 3යට 2යි tan 60 මූල 3යි යටට එක දාගන්න. දැන් අරකම තමයි වැඩේ. හරය සමාන නැහැ. එහෙනම් දෙකෙන් ගුණ කරගන්න. එතකොට එනවා භාගයයි මූල 3 බෙදීම 2යි 2යි මූල 3 බෙදීම 2යි 2යි මූල 3 බෙදීම 2යි. එතකොට පුතා යට හරය සමානයිනේ දැන්. දැන් උඩ ටික අර වගේම එකතු කරන්න බෑ. හේතුව මෙතන තියෙන 1. 1 ධන බලන් ඉන්න හැමෝම වටපිට බලන්න එපා. සයියට භාගය නෙමෙයිද? කොබලන් sin 30 භාගයයි sin 30 භාගයයි වැරදුනා. අන්න හරි. දැක්ක නේද? අවදානෙන් ඉන්න එක දරුවෙක් ඉන්නවා පන්ති. අනිත් උන්ගේ හරියටම හරි පුතා නම කියන්න කවුද නම කියන්න? කාවිනි සර් මං ඉන්නේ නම් අම්මගේ නමෙන් සර්. මේ අම්මගේ නමෙන් දින්නේ බොහොම හොඳයි ඈ. ආච්චි අම්මගේ නමකින් ඉන්න බෑද? හරි. හරි එහෙනම් ඔන්න උත්තරේ ගමු අපි. මෙතන අපිට ගන්නට පුළුවන් භාගයයි මෙතනත් භාගයයි අතන හර දෙක සමාන කරගත්තා දෙකෙන් ගුණ කරලා. එතකොට බලන්න අපි මේ ගාන හදන හැටි. දැන් හරි. යට තියෙන 2 1යි 1යි එකතු කරාම 2යි. ධන 2යි මූල 3. හරිද? ධන 2යි මූල 3. වැඩේ හරි කියන්නේ. ආයෙ මුලින් ඉඳලා යමු. right බලා ගන්න. හොඳට බලා ගන්න. cos 60 භාගයයි cos 60 භාගයයි sin 30 භාගයයි tan 60 මූල 3. භාගයේ 1යි කියලා එකපාරම ගන්නත් පුළුවන්. එහෙම වරදකුත් නැහැ. භාගය ධන මෙතන හරය සමාන කරගන්න දෙකකින් ගුණ කරනවා. එතකොට යටට එනවා 2 උඩට එනවා 2යි මූල 3. හරිද? දැන් එතකොට හර ටික සමානයි 2යි 1යි 1යි 2යි. එකතු කරන්න ඕනේ 2යි මූල 3. ওই දෙක එකට එකතු කරන්න බෑ. මේක ඇවිල්ලා පරිමේය සංඛ්‍යාවක් දෙක අරක 2යි මූල 3 කරණිය. හැබැයි මේකේ පොඩි දෙයක් තියෙනවා පොදු සාධකයක් තියෙනවා දෙක එළියට ගන්න පුළුවන්. එතකොට එනවා 1 ධන මූල 3. යට තියෙනවා 2. දැන් ඔබට පේනවා ඇති මෙතන වෙලා තියෙන වැඩේ මොකද්ද කියලා. 2ට 2 මොකද වෙන්නේ? ඉවරයි. එතකොට එනවා 1 ධන මූල 3.
ඔන්න දඩ ගාන. හැදුවා. විභාගයට එන්න පුළුවන් possible. ඔක හොඳ ගානක්. ඊළඟ එක පහත දක්වන ප්‍රකාශ සත්‍යාපනය කරන්න විභාගයට අනිවාර්යෙන් එයි එකක්. ඒකිනුත් අපි එකක් හදමු. ඒතකොට ගණන් දෙකයි ගෙදරින් හදන්න තියෙන්නේ. ඔක්කොම හදලා දෙනවා. හරි right. ලියන්න මෙහෙම සත්‍යාපනය කිරීම. මොකද්ද මේ සත්‍යාපනය කරනවා? සත්‍යාපනය කරනවා කියන්නේ දෙපැත්ත සමානයි කියලා පෙන්වනවා. LHS RHS දාලා මම කරේ ඒක. සත්‍යාපනය කිරීම. සත්‍යාපනය කිරීම. සත්‍යාපනය කිරීම. හොඳයි. අපි ඒක හදමු. ඔයාලා කියන්න බලන්න හදන්න ඕනි ගාන 1 2 3ක් තියෙනවා. තුනෙන් කෝකද හදන්න ඕනේ? සත්‍යාපනය කරනවා කියන්නේ දෙපැත්ත සමානයි කියලා පෙන්වනවා කියන ආදේශ කළා එච්චරයි. කෝකද හදන්න ඕනේ දාන්න chat box එකට. කෝකද හදන්න ඕනේ. ඊටු ටික සර් ආසයි අපිට හදන්න තනියෙන් දැන් ඇත්තටම අගයන් ආදේශ කළා දෙපැත්ත සමානයි කියලා දැන් මේක ඉන්වන් දාලා තියෙන උත්තරේ හදන්න කියලා 3. ආන් හරි. දැන් ටිකක් දඩ ගානක් වගේ තියෙන 3 නේ. ඒ නිසා සර් 3 හදාපන් අපි ඊටු හදන්න. එහෙමනේ ගෝලිය සාමාන්‍ය. හරි. අපි හදමු තුන්වෙනි ගාන. ලියා ගන්න. tan 30 සමානයි tan 60 අඩු කිරීම tan 30 බෙදීම 1 ධන tan 60යි tan 30 බව පෙන්වන්න. ලියා ගන්න. tan 30 ගාන පෙන්වන්නම්. ඔය තියෙන අතන ගාන තුන්වෙනි ගාන. tan 30 සමානයි tan 60 අඩු කිරීම tan 30 බෙදීම 1 ධන tan 60 වාරයක් tan 30 බව පෙන්වනවා. හරි. දැන් එතකොට මට ගාන කියන්න ඕනේ කවුරු හරි කෙනෙක් මයික් එක ඔන් කරලා මම දැන් මේකේ දැම්මට පස්සේ මේ white screen එක right නෑ මෙතනම හදමු අපිට පුළුවන් හදන්න. හොඳයි. ලියාගත්තට ගානනේ tan 30 සමානයි tan 60 ධන ඔන්න මොඩ පටයක් තිබුණේ. හරි. මේ තියෙන ගාන tan 30 සමානයි tan හරි. ඔන්න එහෙමයි ලියක් දාගන්න මේ පැත්තට LHS කියන. මේ පැත්තට දාන්න RHS. left hand side right hand side. ඔන්න මම හදනවා LHS. මුලින්ම LHS එකේ තියෙන tan 30. tan 30 ගේ අපි දන්නවා 1 යට මූල 3. ලියා ගන්න අංක 1. tan 30 ගේ 1 යට මූල 3. අංක 1 කියලා දාගන්න. දඩ ගානක් අපි හිමීට යන්. එහෙනම් මම මේක පැත්තකින් ලියා ගන්නවා. පළවෙනියෙන් අපිට ආවේ tan 30 ගේ 1 යට මූල 3යි. tan 30 ගේ 1 යට මූල 3. හොඳයි. දැන් අපි ගන්න යන්නේ RHS පැත්ත. හොඳට බලන්න බෝඩ් එක දිහා වටපිට බලන්න එපා ලියන්නත් එපා. හරි. හරි බලා ගන්න. RHS right hand side. ඒකේ තියෙන්නේ මම බලා ගන්න මම ලියන විදිය බලන්න ඔයාලා. tan 60 අඩු කිරීම tan 30 පරහනක් දාලා බෙදීම 1 ධන tan 60 වාරයක් tan 30. ඒකට වරහනක් දාන්න. ඔන්න ඔක සුළු කරගන්න තමයි යන්නේ. සුළු කරලා අර උත්තරේ ගන්නයි ඕනේ. ඒක එනවා කියලා මතක තියාගෙන වැඩේට බහින්න. එච්චරයි. ඒක එනවා කියලා මතක තියාගෙන වැඩේට බහින්න. වෙන ඒවා කරලා හරියන්නේ නැහැ. ඒක එනවා කියලා මතක තියාගෙන වැඩේට බහින්න. අපි එමන යමු tan 60. tan 60 කියලා කියන්නේ අපි දන්නවා මූල 3. හරි tan 60 කියන්නේ මූල 3. tan 60 කියන්නේ මූල 3යි. යට එක දාගන්න. යට එක දාගන්න. අඩු කිරීම tan 30 කියලා කියන්නේ 1 යට මූල 3. හරි? බෙදීම 1 ධන
tan 60 කියලා කියන්නේ මුල 3යි. tan 30 කියලා කියන්නේ 1ට මුල 3. දැන් මේ සුළු කිරීමක් එනවා ඒක එතන කරගන්න. මේ මුල 3ට මුල 3 සුළු වෙලා 1යි කියලා එනවා. හරි? දැන් අපි සුළු කරගමු එතනින් එහාට. දැන් ඔබට පේනවද මේ දෙකේ හර දෙක සමාන නැහැනේ. හර දෙක සමාන නැහැ. ඒතකොට හර දෙක සමාන කරගන්න මම කරන දේ බලන්න. වටපිට බලන්න එපා. පොදු හර අර මේ හුටපට වලට වඩා මෙහෙම හදන එක ලේසි. මෙතන මූල 3 තියෙන හින්දා මම මේ පළවෙනි භාගයේ ගුණ කරනවා මූල 3. එක ගුණ කරනවා මූල 3ෙන් උඩ මූල 3ත් ගුණ කරනවා මූල 3. හරි? අඩු කිරීම එකයට මූල 3 හැමම තියාගන්න. බෙදීම එහා පැත්තේ 1 ධන 1. 1 ධන 1. ඇයි මෙතන මූල 3ට මූල 3 කැපිලා ගියානේ? 1 ධන 1. දැන් ආයසරයක් මුල ඉඳලා බලමු අපි ගානට එමු. පොඩි මෙනෙහි කිරීමක් ගන්නට යන්නේ. ගාන හැමෝගෙම ඔළුවේ තියෙන්න ඕනේ දැන් මොකද්ද ගාන කියලා ඉවරලා. ගාන තමයි tan 60 අඩු කිරීම tan 30 බෙදීම 1 ධන tan 60 ගුණ කිරීම tan 30 සමානයි tan 30 බව වෙන්නවා. ගඩ ගානක්නේ. මම මුලින්ම කරේ tan 30ට අදාළ උත්තරේ ලියා ගන්න. උත්තරේ 1ට මූල 3යි අංක 1. මේක සුළු කරලා tan 30ම ගන්න තමයි යන්නේ බලාගන්න. tan 60 කියන්නේ මූල 3යි. අඩු කිරීම tan 30 කියන්නේ 1ට මූල 3යි. බෙදීම 1 ධන tan 60 කියන්නේ මූල 3යි. tan 30 කියන්නේ 1ට මූල 3යි. දැන් මූල 3ට මූල 3 කැපුවා. සුළු කරා. එතකොට එනවා මෙතන දෙවෙනි පියවරේදී මූල 3 සමාන කරගන්න හරය අසමානයිනේ. මම කරන්නේ 1 ගුණ කරනවා මූල 3ෙන් උඩත් මූල 3 ගුණ කරනවා මූල 3. හරිද? අඩු කිරීම 1ට මූල 3. ඒකේ විදිහටම තියාගන්න. බෙදීම 1 ධන අතන මූල 3යි මූල 3 කැපුණාම 1යිනේ 1යි. දැන් හරි. දැන් අපි බලමු ඊළඟ පියවර. මෙහෙමයි වෙන්නේ ඈ බලන් ඉන්න හැමෝම. පුතේ මෙතන 1 මූල 3ෙන් ගුණ කරාම යටට එනවා මූල 3. උඩට මූල 3 වරක් මූල 3 කියන්නේ මූල 9යි. මූල 9 කියන්නේ 3. දාගන්න උත්තරේ. යට මූල 3යි උඩ මූල 3 වරක් මූල 3 කියන්නේ මූල 9යි. ඒ කියන්නේ උත්තරේ 3. අඩු කිරීම 1ට මූල 3. බෙදීම 2යි. 1 1 2යි. දැන් බලන්න හරය සමානයි. මූල 3 අඩු කිරීම 2. මූල 3 අඩු කිරීම 2. ඒ 3න් එකක් අඩු කරාම 2යි. මෙතන බෙදීම ගුණ කිරීම කරලා මේකේ පරස්පරය ලියන්න. පරස්පරය ලිව්වහම ඔයාලට පේනවා ඇති මොකද්ද පේන්නේ? මෙතන දෙකට මෙතන දෙක සුළු වෙලා යනවා. දැන් ඔන්න උත්තරය ආවා 1ට මූල 3. ලස්සනට ආවා 1ට මූල 3. දැන් කරන්න තියෙන්නේ මාය පුතේ දාගත්තා මෙතෙන්ට අංක 2 කියලා. අංක 2 කියලා. දැන් tan 30 පළවෙනි එකේ අංක 1 තියෙන්නේ 1ට මූල 3යි. අංක 2 තියෙන්නේ 1ට මූල 3යි ලියන්නේ. එම නිසා LHS සමානයි RHS එකේ. ඒත් ඇති. වැඩේ ගොඩ. ඒකට ඔය වගේ ගානක් ආවොත් දැන් හදා ගන්න පුළුවන්. අර යගයන් ටික කටපාඩම් නෑ. ඔක තමයි විභාගේ. ඒ නිසා සත්‍යාපනය කිරීම කියන එක ගැන අබ්බැහි වෙන්න ගණන් වලට ආස හිතෙන්න වැඩේ කරා. ඕන් එහෙනම් ඒ වගේම ගණන් දෙකක් තව ඉතුරු කරා. ඒකට ආස හිතෙනවා ගෙදර ගිහිල්ලා කරන්න. මේ සර් අපි ඒකත් එහෙනම් ඊළඟට සත්‍යාපනය කරනවා අදම. මේ තියෙන ගණන් දෙක. sin 30 ගුණ කිරීම cos 60 ධන cos 30 ගුණ කිරීම sin 60 සමානයි 1 බව පෙන්වනවා. ඒතර අර කි උත්තරේ 1යි කියලා පෙන්වනවා නම් හරි. එච්චරයි. හොඳයි අපි ඔය කතා කරේ එහෙමනම් මූලික කරුණු ටික. දැන් අපිට බලමු අපි එහෙමනම් ඊළඟට යන්නට යන්නේ ප්‍රශ්නාංක තව තියෙනවා 4යි 5යි 6යි. ඒතර ප්‍රශ්නාංක 4යි 5යි 6 අනිවාර්යෙන් මම හදනවා. ඒ නිසා අපි යමු ඉස්සල්ලාම ප්‍රශ්නාංක 4 හදන්න. හැබැයි මේ 4 වෙනි ගාන හදන්නේ ඔයාගේ රූප සටහන පොතේ සටහන් කරගන්නවත් අවශ්‍යයි. ටිකක් හොඳ ගානක් ඉඳලා ලියා ගන්න ප්‍රශ්නාංක 4 රූපය අඳ ගන්න විනාඩි 2ක් විතර දෙන්නම්. ඉක්මන් කරන්න විනාඩි 2020 ළමයි ප්‍රශ්න පත්‍රය අමාරු කරගත්තේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 21 වෙනි ප්‍රශ්නේ හදන්න ගිහිල්ලා. මේ අවුරුද්ද එහෙම නොවන්නට නම් අපි හිතමු ඔබට ආවා යාළුවෝ 6 දෙනෙක් ඉන්න කණ්ඩායම A B C D E F.
මේ 6 දෙනා තරඟයකට ගිහිල්ලා එකිනෙකා අතර අත දී ගන්න අහනවා. එකිනෙකා අතර අත දී ගන්න වාර ගණන කීය? හරි සරලයි. A Bට දෙනවා, A Cට දෙනවා, A Dට දෙනවා, A Eට දෙනවා, A Fට දෙනවා. B Cට දෙනවා, B Dට දෙනවා. මේ ආකාරයට වාර ගණනාවක් හොයන්නට වෙනවා. එහෙම හදන්නේ නැතුව මේක බොහොම පහසුවෙන් හදා ගන්නට පුළුවන්. කරන්නට තියෙන්නේ මෙච්චරයි. 6යි නම් ඊට අඩු සංඛ්‍යාව 5න් ගුණ කරා 2න් බෙද. උත්තරේ 32න් බෙදූ විට 15යි. මේ ආකාරයට ඔබේ දරුවා ගණිත ගැටළු වලින් නිදහස් කරන්නට ජූනි 20 පළමු ගණිත ගැටළු 100 අනුරාධකරණය සම්මන්ත්‍රණයට එක්වන්න. දැන්ම 077යි 291යි 69යි 15 අංකයට දරුවාගේ නම පාසල WhatsApp කරන්න. සම්මන්ත්‍රණය ගැන සියලු විමසීම් සඳහා 076යි 218යි 3002 අංකය අමතන්න. නිබන්ධන ලබාගත හැකි ස්ථාන සක්‍යාහබරණ සේජ් කැකිලාව සහ ඔන්ලයින් ක්‍රමයට. හොඳයි අපි වෙලෙන් දැනීමකුත් ඒ අතරතුරේ වුණ පළ කරා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දැන් අද දවසේදී මේ ගණන් ටික හදාගෙන යනකොට මොනවා හරි ගැටලු සහගත තැනක් තිබුණොත් කතා කරන්න මට පෞද්ගලිකවම ගැටලුවක් නැහැ. ඒ අයට උදව් කරන්න කැමතියි. මොකද අද මට 2 වෙනකම් පන්තියක් නැහැ. න 10 මාට තියෙනවා එකක්. 2 පස්සේ නැහැ, 2කින් පස්සේ දිගටම තියෙනවා. ඔයාලගේ පන්ති 6 ඉඳලා 7 වෙනකම් හවුස් දාලා තියෙන්නේ අද. ලියා ගන්න එක. එතකොට ප්‍රශ්නාංක 4 හැමෝම බලා ගන්න. ප්‍රශ්නාංක 4 පළවෙනි එකෙන් අහන්නේ AX දිග. මෙන්න මේ AX දිග. AX දිග අහනකොට ඔයාට මේ පහ දන්නවනේ. 45 කියන එකක් දන්නවා. එහෙනම් අපි ලියනවා 45 ඇතුලෙන් ඉස්සරහ පාදය කියන්නේ සම්මුඛ පාදය, පහ කියන්නේ බද්ධ පාදය. එහෙනම් tan තමයි ලියන්නේ. tan 45 සමානයි සම්මුඛ පාදය AX, බද්ධ පාදය 5යි. tan 45 සමානයි AX බෙදීම 5යි. අපි tan 45 වගේ දන්නවනේ 1යි කියන්නේ. එහෙනම් AX බෙදීම 5යි. 5 මෙතෙන්ට අරන් හරස් ගුණිතය දැම්මොත් AX සමානයි 5යි කියලා එනවා. ඒක තමයි තමුන්ට දැන් තේරෙන්න ඕනේ මේ සම්බන්ධතාව දැකීම. දැන් අපි දන්නවා පේපර් එකක් හදනකොට ප්‍රධාන කරුණු 3යි ගණිත පේපර් එකේ බලන්න. දැනුම, සම්බන්ධතාව දැකීම, භාවිතය. එතකොට දැන් අපිට sannivedanaya කියන්නේ භාවිතය. sannivedanaya කියන්නේ දැන් සම්බන්ධතාව දැකීම කියන එක බැරි නම් ගාන හදන්න බෑ. රග්ගාල ඔලුවට එන්න ඕනේ 45 ඇතුලෙන් AX කියන්නේ සම්මුඛ පාදය. තේරෙනවද කියන එක? 45 ඇතුලෙන් AX කියන්නේ සම්මුඛ පාදය. 5 කියන්නේ බද්ධ පාදය. එහෙනම් tan 45. tan 45 සමානයි 1යි AX බෙදීම 5යි. 5 මෙතෙන්ට ඇවිල්ලා ගුණ කරොත් AX සමානයි 5. වැඩේ ඉවරයි. දෙවෙනි එකෙන් අහනවා AC දිග සොයන්න. AC දිග හොයන්න නම් අන්න අර වගේම තමයි. දැන් AX දිග හොයාගත්තනේ 5යි කියන්නේ. AC කියන්නේ මෙන්න මෙයා. එයා ඇවිල්ලා 60 ඇසුරෙන් කර්ණය. එතකොට සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධනේ sin වල. මම ලියනවා sin 60. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ 5යි කර්ණය දන්නේ නැහැ. AC. ලියාගන්න. sin 60 සමානයි දෙවෙනි එක. සම්මුඛ පාදයේ 5යි කර්ණය දන්නේ නැහැ. හැබැයි sin 60 යගේ අපි දන්නවනේ sin 30යි cos 60යි භාගයයි cos 30යි sin 60යි මූල 3 යට 2යි. සමානයි සම්මුඛ පාදයේ 5 බෙදීම AC. පහ බෙදීම AC. දැන් දාන්න හරස් කුණිතය ඔම් බලා ගන්න. එතකොට AC ගන්න මෙතෙන්ට. එතකොට එනවා මූල 3යි AC සමානයි 5 2 10යි. 5 2 10යි. දැන් එහෙනම් AC හොයන්න දෙපැත්තම මූල 3ෙන් බෙදන්න. එතකොට එනවා AC සමානයි 10 බෙදීම මූල 3යි. 10 බෙදීම මූල 3 යගේ දීලා තියෙනවනේ 1.7යි කියලා බෙදෙන්නේ නැහැ දශම ගානක් කියන්නේ හදලා ගන්න. ලඝු ගණක භාවිතයෙන් හදන හැටි පස්සේ කියලා දෙන්නම්. ලඝු දාලා ඔක හදන්නත් පුළුවන් ලේසියෙන්ම. ඔයාලා සාමාන්‍ය විදිහට උත්තරේ දැන් 10 දෙකෙන් බෙදුවොත් 5යි 4 ගානක් එන්නේ උත්තර. හරි? ඔන්න අපි ඔය හදාගත්තේ 4 වෙනි ගාන. තව පාරක් ඒක හදනවා බලන්න. මෙයා 60යි, මෙයා 5යි කියලා හොයාගත්තා. AC තමයි අහන්නේ කර්ණය. එහෙනම් අපි ලියනවා sin 60 සම්මුඛ පාදයේ 5 බෙදීම AC
sin 60ගේ මූල තුන බෙදීම 2යි. sin 60ගේ මූල තුන යට 2යි. 5 බෙදීම AC. හරස් ගුණිතය දාන්න. 5 හරස් 2 10යි. මෙතන ගත්තොත් මූල 3යි AC. දෙපැත්තම මූල 3ෙන් බෙදන්න. ඒකට මූල 3ගේ දීලා තියෙනවනේ. ඒකට AC හොයන්න කරන්නේ 10 බෙදන්න මූල 3. ඒ කියන්නේ 10 බෙදන්න 1.7. හදපු කෙනෙක් කියන්න උත්තරේ. එතකොට කියන්න උත්තරේ. හරි දේශාන් කමක් නැහැ රෙකෝඩින් එක වත් දාන්න. AC සමානයි දාලා තියෙන උත්තරයක් බලමු. 5.8යි. ඔව් 5.8යි හරියට. 5.8 කැල් එකක් ළඟට ගන්න ගැටලුවක් නැහැ. මෙතනින් එහාට කැල් එකක් ළඟ තියාගන්න. 5.7යි කියනවා 5.8යි කවන්නේ කොහොම හරි ආසන්න උත්තරයක් එන්නේ. ඔය අපි හැදුවේ ප්‍රශ්නාංක 5 දැන් ප්‍රශ්නාංක 4 5 දැන් 5 කියවන්න. ත්‍රිකෝණාශ්‍රයේ BC පාදය 12ක් වේ. විකර්ණයේ දිගහන. විකර්ණය කියන්නේ මෙයා. පුතා 30 ඇසුරෙන් ඉස්සලා දාගන්න 12 කියන්නේ සම්මුඛ පාදයේ විකර්ණය කියන්නේ කර්ණය. විකර්ණය කියන්නේ කර්ණය. මේක ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. එතකොට සම්මුඛ පාදයයි කර්ණයයි සම්බන්ධ වෙන්නේ sin වල. sin 30 සමානයි සම්මුඛ පාදයේ 12 බෙදීම කර්ණයේ AC. තියාගන්න. sin 30 සමානයි සම්මුඛ පාදය 12යි කර්ණයේ AC. සකසයි. එතකොට හොඳට බලා ගන්න වටපිට බලන්න එපා අහගෙන ඉන්න. sin 30 සමානයි සම්මුඛ පාදයේ 12 බෙදීම AC. sin 30ගේ භාගය. sin 30ගේ භාගයයි භාගය සමානයි. හරි භාගය සමානයි 12 බෙදීම AC. දැන් හරස් ගුණිතය දාගන්න මෙතෙන්ට ගන්න AC. AC සමානයි 12 හරස් 2 24 සෙන්ටිමීටර්. මතක ඇතුව සෙන්ටිමීටර් දාන්න. දැන් එහෙනම් ඔන්න ඔබට ගෙදර වැඩක් හැටියට මම දෙන්න යන්නේ පොඩි වැඩක්. ලියා ගන්න. දේශාන් ඉන්නවද? දේශාන් විනාඩි 5ක් ඉන්න. විනාඩි 5ක් ඉන්න විශේෂ කොටසක් කරන්න යන එකයි මේ සයින වල වගුවේ තියෙන පොඩි විශේෂ ලක්ෂණ කීපයක්. ඒක අල්ල ගන්න අනිවාර්යෙන් ඕනේ. එතකොට අද දැන් පන්ති අපි පුළුවන් තරම් ඉස්සරහට අදිනවා. ඉස්සරහට ඇදලා ඉවරලා හේතුව තමයි ඔයාලට තේරෙන්නේ නැති මේකේ තියෙන වැදගත්කම වටිනාකම. අද රැයට අපි ටෑන් කොස් ඔක්කොම ඉවර කරලා පාඩම ඉවර කරනවා. ඒතර විභාග ගණන් ටික හදන්න තියෙන්නේ අපි බ්‍රහස්පතින්දාට කරන්නේ අලුත්ම අලුත් කොටසක්. ඒක මතක තියාගන්න. ප්‍රශ්නාංක 6 අවසාන ප්‍රශ්නේ. ඒකේ තියෙනවා ඇන්ටනා කණුවක සිරස්ස තබා ගැනීම සඳහා උන් ටිකක් විශේෂ ගානක්. හරි මම හරි ආසයි මේ වගේ ගණන් වලට. අවං කොහොම කියන්නේ? ඇන්ටනා කණුවක් සිරස්ස තබා ගැනීම සඳහා දැන් අපි මේක හිතමු ඇන්ටනා කණුව. මුදුනේ සිට 50ක් මීටර් පහළින් ගැටගසා ඇති කදින ලද කම්බි කෙළවර කණුව පාමුල සිට මීටර් 5ක් මේ තමයි කණුව පාමුල. මෙන්න මෙහෙම තියෙනවා. දැන් මෙහෙම ඇදලා තියෙනවලු කම්බිය. ඔකනේ කියන්නේ. ඔන්නෝක තමයි කතාව. හරිද? හොඳ ගානක් ලස්සන ගානක්. ඇන්ටනා කණුවක් සිරස්ස තබා ගැනීම සඳහා මේ මුදුන මේක අංශක 90යි. සිරස්ස කියන්නේ ඒකනේ. මුදුනේ සිට 50ක් සෙන්ටිමීටර් පල්ලෙහායි. නම් මේ දුර සෙන්ටිමීටර් 50යි. ගැටගසලද කණුවක් කණුව පාමුල සිට මීටර් 50ක් ඈති. මීටර් 5ක් කියන්නේ මෙන්න මෙහෙම ඈති. තිරස් පොළවේ පිහිටි කුඤ්ඤයක ගැටගසා ඇත. මෙතන තමයි කුඤ්ඤය තියෙන්නේ. මේ තමයි ලණුව. කම්බිය හා තිරස් පොළව අතර කෝණය අංශක 30ක් වේ. කම්බියයි තිරස් පොළවයි අතර මෙන්න මේ කෝණය අංශක 30. දාගන්න එතෙන්ට 30යි කියන්නේ. මේ මෙතෙන්ට දාගන්න කෝණය අංශක 30යි. තාම ලස්සන ගාන. හොඳ ගාන. දැන් ඕක තමයි කතාව. අහන්නේ මොකද්ද? ඕක තොරතුරු දල රූපයක දක්වන්න ඕන දැක්කුවා. හරිද? මෙතන තමයි කණුවේ මුදුන ඇන්ටනා මෙතන හයි කරලා තියෙන්නේ කොහොම. එතන ඉඳලා පල්ලෙහාට එනවා මීටර් සෙන්ටිමීටර් 50ක්. හරිද? ඊට පස්සේ එතන ඉඳලා තමයි මේ ලණුව ඇදලා තියෙන්නේ. කම්බියක් ඇදලා මෙතන නතර කරලා තියෙනවා. කුඤ්ඤයක් ගහලා තියෙනවා මෙතන කුඤ්ඤය.
මෙතන ඉඳලා දිග තියෙනවා එතන කුඤ්ඤේ ළඟට මීටර් 5ක්. දැන් මෙතන කෝණයේ අංශක 30යි. දැන් අහන්නේ කණුවේ උසනේ. කණුවේ උස අහනකොට පුතා හොඳට අහගන්න. මේ 30 ඇසුරෙන් ඉස්සරහා පාදයේ කියන්නේ කණුවේ උස කියන්නේ සම්මුඛ පාද. හරිද? ඊළඟට ලණුවේ දිග දීලා තියෙනවා. ඉතින් ලණුවේ දිග. නෑ ලණුවේ දිග දීලා නෑ මේ දිග දීලා තියෙනවා. මේ දිග දීලා තියෙනවා මීටර් 5යි ආ බද්ධ පාද. එහෙනම් සම්මුඛ පාදයේ බද්ධ පාදයේ සම්බන්ධ වෙන්නේ tan වල. ලියන්න ඕනේ අපි tan 30. tan 30 සමානයි සම්මුඛ පාදය කියලා කියන්නේ කණුවේ උස මේ කෑල්ල අපි ගමු x කියලා. බද්ධ පාදයේ දිග අපි දන්නවා 5 මීටර. මීටර් 5යි. ඒක අමතක නම් කෙනෙක් ලියා ගන්න මෙතන x ළඟින් සම්මුඛයි 5 කියන්නේ බද්ධයි. මෙතන ලියා ගන්න සම්මුඛ පාදය මෙතන ලියා ගන්න බද්ධ පාදය. මේක 30. මේ තියෙන ඉස්සරහා සම්මුඛ පාදේ මම මෙන්න මේ දුර තමයි අරගත්තේ x කියලා. නෝට් එකක් දාගන්න. මේ සෙන්ටිමීටර් 50 අමතක කරන්න එපා. කණුවේ උස යද්දී උක එකතු කරන්න. දැන් මම ලියනවා tan 30 සමානයි අපි දන්නවා tan 30 ගේ 1ට මූල 3. x බෙදීම මීටර් 5යි. මීටර් 5යි. ඒතර හරස් ගුණිතය දාගත්තොත් මෙතෙන්ට ගන්න මීටර් 5 වෙනවා මීටර් 5 බෙදීම මූල 3 සමානයි x. x සමානයි 5 බෙදන්න 1.7. හරිනුත් බෙදුවා. ඔය අගේ හොඳට මතක තියාගන්න ගණන් කීපයකම එනවා. 5ද කීමන්ද බෙදුවා නේද අපි? 1.7න් බෙදනවා ඒක. විතර අහන එකක් ඔය. මූල 3ෙන් බෙදලාගේ. නිසා මේ ටික ලියාගෙන ගියාට කමක් නැහැ. මතක තියාගෙන ගියාට කමක් නැහැ. ගෙදර ඉඳලා යද්දී 3 බෙදීම 1.7 කැල්ලකින් බෙදලා මතක තියාගන්න. 2 බෙදීම 1.7 4 බෙදීම 1.7 ලියා ගන්න පැත්තට. 5 බෙදීම 1.7 ඕවා තමයි වටින්නේ. ඕවා තමයි වටින්නේ. ළමයාගේ කාලය නැත්තරම නැති කරන සමහර වෙලාවල් වලට එතකොට මේවා ඊටාම වටිනවා. ඊළඟට 10 බෙදීම 1.7 මේ ටික කටපාඩම් කරගන්න ඕනේ. වැදගත්. කීයද 5 1.7න් බෙදුවාම කියන්න බලන්න අගේ. මීටර කීයක් දෙන්නේ? දාන්න උත්තරේ chat box එකට. 2.94යි මීටර. 2.94යි කියන්නේ සෙන්ටිමීටර වලින් ලියා ගන්න 294යි සෙන්ටිමීටර. කණුවේ සහ හදියකට තව 50ක් එකතු කරා. 4යි 4යි 3යි 3.44යි මීටර. 344යි සෙන්ටිමීටර. ඒ කණුවේ උස කියන්නේ සම්පූර්ණ උසනේ. ඔක් නියම ගාන. නියම ගානක් කියන්නේ සුපිරිම සුපිරි ගාන. ඔය අපි හැදුවේ ත්‍රිකෝණමිතිය ගානේ අවසාන ගාන පාඩමේ උන් අපි ඉවර කරා. දැන් ඔයාලට මම ඒක තව පාරක් කියලා දෙන්නම් වීඩියෝ එක බලන්න තව කාට හරි කෙනෙකුට නැවත වතාවක් බල කරගන්න ඕනේ නම් ඒක මෙච්චරයි කරන්නේ බලා ගන්න. මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. බලාගෙන ඉන්නකො. ත්‍රිකෝණයක් කියන්නේ මේ කණුවක්. මෙතන දුර මීටර් 5යි මේ පල්ලෙහා ඉඳලා මෙහෙම කුඤ්ඤයක් ගහලා තියෙනවා. ඒකට කුඤ්ඤ ගහලා තියෙන කෝණය මෙතන අංශක 30යි. මේ දිග මීටර් 5යි. මම ගත්තා මෙන්න මේ උස x කියලා. ඉතින්දලා මෙතෙන්. මේ දිග දීලා තියෙනවා සෙන්ටිමීටර් 50යි කියලා. එතකොට අපි ඔලුවට එන්න ඕනේ කාරණේ 30 ඇසුරෙන් මෙන්න මේ ඉස්සරහා තියෙන සම්මුඛ පාදය මෙහා බද්ධ පාදය. සබ tan කියලානේ අපිට සම්බන්ධය මතක් වෙන්න ඕනේ. එහෙනම් tan 30 සමානයි සම්මුඛ පාද x බද්ධ පාදයේ මීටර් 5යි. tan 30 ගේ 1ට මූල 3යිනේ. බෙදීම 5යි. එතකොට x හොයද්දී අපි කරන්නේ 5 මෙතෙන්ට ගෙනල්ලා මූල 3ෙන් බෙදුවා. මූල 3 ගානේ දීලා තියෙනවා 1.7යි කියලා. ඒ අනුව උත්තරයක් ආවා අපිට 1.7ෙන් බෙදුවාම 2.94යි සමානයි x ට උත්තර. 2.94යි කියලා කියන්නේ 294යිනේ. තව 50ක් එකතු කරන්න ඕනේ උඩට මුදුනම හොයාගන්න. එතකොට එනවා 344යි සෙන්ටිමීටර. මීටර කරොත් එහෙම 3.44යි මීටර. 100ෙන් බෙදන්න ඕනේ. හොඳ ගානක් ඔය අපි ඉවර කරේ. එහෙමනම් ඉතාලම වැදගත් කොටසක් අද දවසේදී පාඩමේ කරා මම හිතනවා ඔළුවට වදින්න නැති කියලා. දැන් අපි යන්නේ අලුත් කොටසකට. මේ කොටසේ නම තමයි ත්‍රිකෝණමිතික වගු භාවිතය. ඔන්න දෙමාපියෝ තේ එකක් එහෙම ගෙනල්ලා දෙන්න ළමයින්ට උදේ ඉඳලා හැරලා වැටෙමුදටම ලියන්න
හොඳයි ත්‍රිකෝණමිතික වගෝභාවිතය කියන එක කරන්න ඉස්සෙල්ලා ලඝුපත අතට ගන්න ඕනේ. ලඝුපත නැත්තම් ත්‍රිකෝණමිතික අච්චුපත හරි ගන්න අච්චුපතෙත් තියෙනවා. ඕකේ බලන්න ලඝුපතේ පිටිපස්සේ ඇති පෙරලලා ප්‍රකෘති සයින ප්‍රකෘති ටැන්ජන් කියන. ওই දෙක තමයි යෝනේ. පොත ගන්න අතට ප්‍රකෘති සයින ප්‍රකෘති ටැන්ජන්. ලඝු ගණක සයින ලඝු ගණක ටැන්ජන් කියන එක තනියරකින් කපලම අයින් කරලා දාන්න. ඒක නැත්තම් ඔයාලට වර්ධිනවා නිතරම ගණන් හදද්දි භාවිතයට ගන්නවා අපි ওই කොටස. එතකොට වැඩි අල වෙනවා. පැහැදිලිද? අපිට ඕන වෙන්නේ අර මූලික කොටස විතරයි. සයින් වගුව අද මම අවසන් කරනවා. එතකොට සයින් වගුව අවසන් කරලා ඉස්සලා ටෑන් වගුව කරන්නට ඕනේ. සයින් වගුව අවසන් කරනවා කියන්නේ අපිට වැඩේ ලේසි මේ අද හවසට ඉතුරු දෙකත් ඉවර කරගන්න පුළුවන්. එතකොට අපිට වැඩේ ඉවරයි. 6ට. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඊට කලින් චුට්ටක් නැකිట్లా හටි මෙහෙට යන්න ඕමනාවකුත් ඇති නේද? මොන විනාඩි දෙන්නම් ඊයක් ඔන්න දැන් අද දවසේදී අපි කතා කරේ මේ සමාන්තර ආශ්‍රය ගැන දැන්. ආයෙ කියලා දෙන්නම් දෙවෙනි සැරේට. ඔන්න විනාඩි හරියටම 10ක් දෙනවා. පුංචි බ්‍රේක් එකක්. මුණ කට් ටිකක් එහෙම තේ ටිකක් එහෙම මොන විනාඩි 10ක වේගයක් දෙන්න. දැන් සමාන්තර ආශ්‍රයකට අපි එන්නේ චතුරස්‍ර වලින්. මොකෙන්ද? චතුරස්‍ර වලින්. චතුරස්‍ර. චතුර් කියන්නේ 4යි. අශ්‍ර කියන්නේ පාද. පාද 4කින් සමන්විත වෙච්ච බහුවශ්‍රයකට තමයි අපි චතුරස්‍රයක් කියලා කියන්නේ. දැන් බලමු. මෙතන චතුරස්‍රයක් හැදෙන්න නම් මෙයා දැන් චතුරස්‍රයක් නෙමෙයි. හේතුව තමයි විවෘතයි මේ. දාන්න පුළුවන් මොනවා හරි එකක් අස්සට. එහෙම දාන්න පුළුවන් නම් ඒක චතුරස්‍රයක් වෙන්නේ නැහැ. දැන් සංවෘතයි. මේ තමයි චතුරස්‍රය. හරිද? චතුරස්‍රය. එතකොට මෙයාව අපි ප්‍රධාන වශයෙන් වර්ග කීපයකට ගන්නවා. මෙයාව ප්‍රධාන වශයෙන් වර්ග කීපයකට ගන්නවා. ගද්දී දැන් මේක හරි ලස්සනයි. බලමු අපි මේක බෙදන විදිය. චතුරස්‍රයක් ඔය වගේ තියෙන අපි ප්‍රධාන වශයෙන් බෙදනවා කොටස් දෙකකට. මොනවද බෙදන්නේ? දැන් මේ චතුරස්‍රයේ මේ මූණට මූණ තියෙනවට අපි කියනවා සම්මුඛ පාද කියලා. සම්මුඛ පාද. මේවට කියන්නේ සම්මුඛ පාද. මොන පාදද? සම්මුඛ පාද. දැන් එක වර්ගයක් තමයි මේ සම්මුඛ පාද යුගල් සමාන්තර නොවු. සමාන්තර නොවු. ඊළඟ එක තමයි සම්මුඛ පාද යුගල් සමාන්තර වූ. යුගල් දෙකම. ඔව් යුගල් සමාන්තර වූ. දැන් අපි මේ ඉස්සලා මේක බලමු. සම්මුඛ පාද යුගල් සමාන්තර වෙච්ච නැති. දැන් මුලින්ම අපිට අල්ල ගන්නට පුළුවන්. අපි මේවා වයින් කරමු. පාද දැන් ඔබ දැකලා ඇති ඕන තරම් පාරේ යනකොට මේ පාද හතරම අසමාන වෙලා. අසමාන වෙච්ච චතුරස්‍ර මේ වගේ 1යි 2යි 3යි 4යි මෙයාට මෙයා සමාන නැහැ, මෙයාට සමාන නැහැ, මෙයාට සමානත් නැහැ. විෂමයි. විෂම පාද තියෙන විෂම පාද චතුරස්‍ර. විෂම පාද චතුරස්‍ර. ලස්සනයිනේ. ඊළඟට දැන් දන්නවා හිටියට දැන් දන්නේ නැහැ අපි සමහරව. දැන් විෂම පාද චතුරස්‍රයත් එක්කම එනවා මේ වගේ එකක්. මේ දැකලා තියෙනවද? මෙයාගෙත් සම්මුඛ පාද සමාන්තර නැහැ. හැබැයි බද්ධ පාද දෙක දිගින් සමානයි. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා. මොකද්ද මේකට කියන්නේ? සරුංගලය. සරුංගලය. සරුංගලය කියලා කියන්නේ මෙන්න මෙයාට. දැන් අපි මේ දවස්වල ආසයිනේ සරුංගල් අරින්නත් නේද? දැක්කද? අලුතෙන් ඉගෙන ගත්තද? පාද 4යි චතුරස්‍රයක් බද්ධ පාද යුගල් සමානයි. එතකොට යාට අපි කියන්නේ සරුංගලය. සරුංගලය. මේක වටිනවා. සමාන්තර ආශ්‍රයයට එන්නේ එතකොට සම්මුඛ පාද යුගලක් කිව්වහම යුගල් දෙකක් තියෙනවා. යුගලක් කිව්වහම එකයි. අපි ඒක පොඩ්ඩක් බලමු. එතකොට සම්මුඛ පාද යුගල් සමාන්තර වෙනවට අපි කියනවා යුගලක් පමණක් වෙන්නත් පුළුවන්, යුගල් දෙකම වෙන්නත් පුළුවන්. ඒ දෙක මොකක් වුණත් ඒ ඔක්කොටම කියනවා අපි ත්‍රැපිසාබ. ත්‍රැපිසාබ කියන්නේ වට. යුගලක් විතරක් වුණත් දෙකම වුණා. හරිනේ?
එතකොට සම්මුඛ පාද එක් යුගලක් පමණක් සමාන්තර වෙන එක්කෙනාට අපි කියනවා මෙන්න තියෙනවා සම්මුඛ පාද යුගල් එකක් විතරක් සමාන්තර වෙන එක්කෙනා අර ගෙවල් වල තියෙන වහල තියෙන වහල මෙහෙම වහල තියෙන මෙහෙම එයාට අපි කියනවා මේ ට්‍රැපීසියම් දැන් සමහරුනේ ට්‍රැපිසාබ ට්‍රැපීසියම් සරුංගල් විෂම මොනවද දන්නේ නැහැ දන්නවා හිටියත් දන්නේ නැහැ හරියට අල්ලගන්න සබ්ජෙක්ට් එක එතකොට දැන් සම්මුඛ පාද යුගලක් පමණක් නම් ට්‍රැපීසියම් එතකොට සම්මුඛ පාද යුගල් දෙකම නම් යුගල් දෙකම සමාන්තර ඒවට අපි කියනවා සමාන්තරාශ්‍ර මේ ඉන්නේ අපේ යාළුවා මේ බලන්නකෝ AB සමාන්තරයි CDට AB සමාන්තරයි CDට AD සමාන්තරයි BCට මේ එකම දුරින් තියෙන්නේ නියත දුරකින් සමාන්තර කියන්නේ සමාන්තරයි කියන්නේ මේ අර කවදාවත් හම්බෙන්නේ නැහැ වගේ හම්බෙන්නේ නැහැ මේ දෙන්න මේ එක ලම්බ දුරේ සමාන ඔහේ යනවා මෙහෙම යනවා මේ ඔහේ යනවා මේ එයා හම්බෙන්නේ අනන්තයේදී ඔහේ යනවා එතකොට දෙපැත්තම එහෙම තියෙන්න ඕනේ. ඒතකොට තමයි සමාන්තරාශ්‍රයක් වෙන්නේ. සමාන්තරාශ්‍රය. හරිනේ? එතකොට මේක තමයි අපි කතා කරන්නේ. මෙයාගෙත් අපි ගත්තොත් එහෙම මේ ප්‍රධාන වශයෙන් තියෙනවා මේ ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. දෙකයි. ප්‍රධාන වර්ග දෙක තමයි පුතා. එකක් තමයි මේ කෙලින් තියෙනවා. මෙහෙම කෙලින් තියෙනවා. සමහර ඒවා තියෙනවා මෙහෙම ඇල වෙලා. කෙලින් තියෙනවට අපි කියනවා මොකද්ද කෙලින්? ඍජු කියලා කියන්නේ ඍජු කය විලාසය මෙහෙම ඍජු. ඊළඟට ඇල සමාන්තරාශ්‍රය. සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තර වුණාම ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. එක යුගලක් විතරක් සමාන්තර වුණාම ඒක ට්‍රැපීසියමක් වෙනවා. ওই දෙගොල්ලම ට්‍රැපිසාබ වෙනවා. එතකොට මම අපච්චි දැන් මේ ඍජු වුණාම ඍජු වෙලා යුගල් දෙකම සමාන්තර වෙන ජෝඩුවක් ඉන්නවා. එකක් තමයි මේ අපි හැමෝම දන්න යාළුවෙක් මේ ඉන්නේ බඩු කවුද? මෙයා තමයි සමචතුරාශ්‍රය. එයත් සමාන්තරාශ්‍ර ගණයටයි. ඇයි සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි. ඊළඟට ඍජු කෝණාශ්‍රය. එයාගේ යුගල් දෙකම නෙමෙයි එක යුගලේ තමයි සමාන වෙන්නේ. කෝණ හතරම ඍජු කෝණ. දැක්කද? ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණ ආශ්‍රය. සමචතුර් ආශ්‍රය. ඔය ඔක්කොම සමාන්තරාශ්‍රය. එතකොට ඇලයට මේ මම මු ටිකක් තල්ලු කරනවා මෙහාට මේ තල්ලු කරනවා. මෙහෙම තල්ලු කරනවා. සමාන්තරාශ්‍රය එතකොට මේ සමචතුරාශ්‍රය මෙහෙම තල්ලු කරනවා. තල්ලු කරාම ටිකක් ඇල වෙලා මෙහෙම වෙනවා මේ. ඇල වුණා. ඇල වුණාම මුට කියන රොම්බසය. පාද හතරම දිගින් සමානයි. මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ තියෙනවා හැම එකේම. ඒවා අපි පස්සේ කතා කරමු පාඩමේ. එතකොට දෙවනියා මෙයා ඍජු කෝණාශ්‍රය මම මෙහෙම තල්ලු කරනවා. එතකොට එනවා ඔන්න ටිකක් දික් වෙලා ආරයට වඩා ඒත් සමාන්තරාශ්‍රයක්ම තමයි හැදෙන්නේ. මේකට කියන්නේ අපි සමාන සමාන්තරාශ්‍රය තමයි. සම්මුඛ පාද යුගල් සමාන්තරයි. එතකොට මෙන්න බඩු. එතකොට දැන් අපි දැන් මෙතනම තියෙනවා 1 2 3 4 5 6 7ක්. 7ක් තියෙනවා චතුරස්‍ර වර්ග. එහෙමනම් ඔන්න චතුරස්‍ර වර්ගීකරණය නම් අය පුතේ අපේ පාඩමට අදාළ වෙන්නේ මෙන්න මේ අපි සමාන්තරාශ්‍ර ලෙස ඉගෙන ගත්ත මෙන්න මේ 4 දෙනා. පැහැදිලිද? චතුරස්‍ර වර්ග 4ක් තමයි අපි කතා කරේ. එයාගේ විශේෂ ලක්ෂණ 4ක් තියෙනවා. මොනවද ඒ විශේෂ ලක්ෂණ 4? ඔන්න අපි දැන් හොඳයි එහෙනම් අපි යන්නේ දැන් විශේෂයෙන්ම කියන්නට ඕනේ ත්‍රිකෝණමිතික වගුව බලන්න. ත්‍රිකෝණමිතික වගුව බලනකොට ඔයාලට විශේෂයෙන්ම මතක් කරගන්නට ඕනේ ත්‍රිකෝණමිතික වගුවේ දැන් පෙරලා ගන්නට ඇති කියලා හිතනවා. ළඟ නැත්නම් අච්චුපත හරි අරගන්න. සයින වගුව ලියන්න මාතෘකාව සයින වගුව භාවිතය.
එතකොට දැන් අපි සයින් වගුව භාවිතා කරන්නට කලින් ඔයාලා දැන් දන්නවා ත්‍රිකෝණමිතික අනුපාත තුනක් සයින් ඊළඟට කොසයින් සහ ටැන්ජන ඊට අදාළ අගයන් 9කුත් දන්නවා. හරිද? ඕක තමයි වැඩි. දැන් ඔය අගයන් 9ට අමතරව ඔන්න බලා ගන්න. දැන් ඔය තියෙන වගුව, ඔය තියෙන ප්‍රකෘති ටැන්ජන වගුව, මේ තියෙන ප්‍රකෘති ටැන්ජන වගුව, ඔයාලා ගාව තියෙනවා මේ මෙන්න මේ ප්‍රකෘති සයින් වගුව. මේක පෙරලා ගන්න. ඕක තමයි ඕනේ වෙන්නේ. දැන් අපිට පැහැදිලි අපි අගයන් දැන් මම කියවනේ දන්නවා කියලා අගයන් තුනක් අපි අගයන් තුනක් අඳුරනවා මෙන්න මෙහෙම. එකක් තමයි sin 30ට අදාළ අගය. අපි දන්නවා sin 30ට අදාළ අගයේ භාගයයි. ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා ඔය වගුව දිහා බැලුවාම බලන්න හැමෝම අංශක 30 කියන තැනට කෙලින් ප්‍රකෘති sin වගුවේ ඉස්සරහින් තියෙන්නේ මෙන්න මේ අගය. 0.5 පන්සලක් තියලා බලා ගන්න. එතනින් ප්‍රත්‍යක්ෂ වෙනවා එහෙනම් මේ හැම අනුපාතයකට අදාළ අගයක් ඕනම කෝණයකට අදාළව වගුවේ තියෙනවා. පැහැදිලිද? දැන් sin 30ට අදාළ අගයේ භාගයයි කියලා අපි හොයාගත්ත දඟලලා මාර්ගයමත් දීලා. හැබැයි ඒක බොහොම පහසුවෙන් හොයාගන්නට පුළුවන් වගුවෙන්. දැන් මෙතනින් එහාට අලුත්ම කොටසක් මොන අලුත්ම ආපු කෙනෙකුට උනත් පුළුවන් අල්ලගන්න. sin 30ට අදාළ අගයේ භාගයයි අපි දන්නවා ගේමක් දීලා හොයාගත්ත එක පොතේ නිකම්ම මේ තියෙන්නේ. තේරුණාද? ඒ වගේ විවිධ කෝණ වලට අදාළ අගයන් තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? අනුපාතය වලින් අගයක් අරගෙන. දැන් මම ගන්නවා sin 31. ඊට යටින් තියෙන. බලන්න sin 31කට අදාළ අගය කීයක් තියෙන්නේ කියලා. ඔයාලා මට කියන්න sin 31කට අදාළ අගය කීයක් තියෙන්නේ මේ තියෙන්නේ. එතකොට sin 30 අදාළ අගය 0.5යි භාගයයි sin 31කට අදාළ කෝණයේ අගය 0.5 බිංදුව. දැක්කනේ මං අහනවා sin 34ට අදාළ අගය කීයද? sin 34ට අදාළ අගය කීයද? ඒතර ඔබට පේනවා ඇති 0.559.2. දැක්කනේ sin 31ට අදාළ අගය 0.51යි 50යි. sin 30ට අදාළ අගය 0.5.3යි. sin 34ට අදාළ අගය 0. එන්න අගය වැඩි වෙනවා කෝණේ වැඩි වෙන්නේ. ඕක තමයි sin වගුවේ තියෙන විශේෂ ලක්ෂණ. පල්ලෙහාට ගිහිල්ලා මට කියන්න sin 75ට අදාළ ওই පැත්තේ නෙමෙයි එහා පැත්තේ. sin 75ට අදාළ අගය බලලා කියන්න බලන්න. sin 75ට අදාළ අගය කීයද? කීයද sin 75ට අදාළ අගය? ගොඩක් ඉන්න 0.5 ඇහෙන්නේ නැහැ පුතේ. කවුරු හරි කෙනෙක් වෙන කෙනෙක් කියන්න මයික් එක ඔන් කරලා. 0.9659. එහෙනම් බලා ගන්න. ඔයාලා හැමෝටම පේන්නට ඕනේ sin 30 නෙමෙයි ඊට අදාළ අඩුවෙන් අගයක් බලන්න. කියන්න sin 25 අගය කීයද? sin 25 අගය කීයද? 0.5 0.4යි 2.6 හොඳයි. අපි එහෙමනම් දැන් sin 30ට අදාළ අගයක් දන්නවා, 31ක් දන්නවා, 34ක් දන්නවා, 75 අගයක් දන්නවා. ඔය අගයන් පහ දිහා බැලුවහම මම අහනවා දෙයක්. sin වල කෝණයට අදාළ අනුපාතයක් තමයි මේ වගුවේ තියෙන්නේ. කෝණය වැඩි වෙනකොට අගය මොකද වෙන්නේ? කියන්න. ඔන්න පොයින්ට් එක. කෝණය වැඩි වෙනකොට ඔන්න වැඩි වෙනවා. sin වල අගයට මොකද වෙන්නේ? උත්තරේ. අඩුද වැඩිද? දැන් 25 30 31 34 75 දී අගයට මොකද වෙන්නේ? කියන්න බලන්න උත්තරේ මොකද්ද වෙන්නේ අගය? වැඩි වෙනවා. අගය වැඩි වෙනවා. හරියටම හරි අගය වැඩි වෙනවා. ඒක තමයි පොයින්ට් එක. එහෙනම් මතක තියාගන්න පුතා අගය වෙනස් වෙන්නේ මෙන්න මෙහෙමයි. මතක තියාගන්න මේක ඉතාම වැදගත් වටිනා ප්‍රකාශයක්. sin වල කෝණය බිඳුව වුණොත් එහෙම ඕක අගේ බිඳුවයි. sin වල කෝණය අංශක 90 වුණොත් එහෙම අගේ එකයි. එහෙනම් sin වල සෑම උත්තරයක්ම ගලාගෙන යන්නේ බිඳුවේ ඉඳලා කීය වෙනකන්ද? 1 වෙනකන්. ඒ කියන්නේ අපි ගණන් හදන්න ගන්න හැම උත්තරයක්ම sin වල හැම කෝණයකට අදාළ අගයක්ම හැම එකක්ම 0.5 අගයක් වෙයි. ඕක තමයි පළවෙනි පොයින්ට් එක. එතකොට සර් මොනවද මේවා මේ තියෙන්නේ? ඕව මොනවද? මේ මොනවද අපිට තේරෙන්නේ? ආයෙක ඉඳ කියලා දෙන්න. ඉතල ওই ටික පොඩ්ඩක් අපි ලියාගමු මෙහෙම. ලියන sin වගුව භාවිතය
සයින් වගේව අධ්‍යයනය කළ අපට සයින් වගුව අධ්‍යයනය කළ අපට පහත දැක්වෙන අගයන් ලැබුණි. සයින් වගුව අධ්‍යයනය කළ අපට පහත දැක්වෙන අගයන් ලැබුණි. යටට ලියා ගන්න. යටට ලියා ගන්න. ඔන්න දැන් අලුතෙන්ම සම්බන්ධ වුණා නම් දැන් ඒත් ගැටලුවක් නැහැ මේ කොටස අල්ල ගන්න පුළුවන්. මේ පාඩමේ එහෙම එකක් තියෙනවා. කොටසෙන් කොටස තමයි සෙට් වෙන්නේ. පහත දැක්වෙන අගයන් ලැබුණි. ලියන්න. sin අංශක 25 සමානයි 0.4226. sin අංශක 30 සමානයි 0.503. sin අංශක 31 සමානයි 0.5150. ඊළඟට sin අංශක 34 සමානයි 0.5542. sin අංශක 75 සමානයි 0.9659. දැන් ඔන්න වැදගත් වාක්‍යයක් දෙන්න මේක විශේෂ කරගන්න විශේෂ පාඩ පෑනකින් දාගන්න ඕන්න ලියා ගන්න. ලියන්න මෙහෙම තරුවක් දාලා sin වගුවේ කෝණය වැඩි වන විටදී sin වගුවේ කෝණය වැඩි වන විටදී ඊට අදාළ අගය වැඩි වේ. ඊට අදාළ අගය වැඩි වේ. ඕක විශේෂ වාක්‍යයක්. sin වගුවේ කෝණය වැඩි වන විට ඊට අදාළ අගය වැඩි වේ. ඊළඟට යටින් ලියන්න ආපහු සැරයක් ලියන්න යටින් මෙහෙම. ආපහු සැරයක් ලියන්න. තරුවක් දාලා තවද කෝණය බිඳුවක් වන විට කියන්නේ sin බිඳුවයි. කෝණය බිඳුවක් වන විට එහි අගය බිඳුවක් වන අතර කෝණය 90ක් වන විට එහි අගය 1ක් වේ. බිඳුවේ ඉඳලා එකට තමයි එහෙනම් උත්තර ඔක්කොම තියෙන්නේ. කෝණය 90ක් වන විට එහි අගය 1ක් වේ. ඔය තමයි දෙවෙනි වාක්‍යය. හරි? දැන් ලියා ගන්න තුන්වෙනි වාක්‍යය sin වල තුන්වෙනි වාක්‍යය ලියා ගන්න. එනම් sin වගුවේ වැදගත් වාක්‍යයක්. sin වගුවේ ඕනෑම කෝණයකට අදාළ අගයක් sin වගුවේ ඕනෑම කෝණයකට අදාළ අගයක් 0.5 අගයක් වේ. කියන්නේ එකත් බිඳුවත් එකත් අතර කියලා කියන්නේ 0.5 අගයක් වේ. කොහොම ලියා ගන්න 0.5 අගයක් වේ. ඔන්න වැඩේ හරි. දැන් තමයි ඊටු ටික කියලා දෙන්නේ. දැන් ඕක මට රශිනී කතා කරන්න. නම කිව්වහම එකපාරම කතා කරන්න ඕනේ. මට දෙපාරක් කියන්න බෑ. ඔව් සර්. ඇහෙනවද? ඇහෙනවා. හරි කියන්න බලන්න ඔය දුන්න වාක්‍ය තුන. සයින් වගුවේ කෝණය වැඩි වන විටදී ඊට අදාළ අගය වැඩි වේ. හරි. තවද කෝණය බිඳුවක් වන විට එහි අගය බිඳුව වන අතර ඔව්. ත්‍රිකෝණය 90ක් වන විට එකක් වේ. එහි කෝණය 90ක් වන විට අගය කීයක් වෙනවද? එකක් වේ. ඊට පස්සේ එනම් සයින් වගුවේ ඕනෑම අගයක්
අගය 0.0 අගයක් වෙනවා. වේ. පැහැදිලිද? ඔක තමයි පොයින්ට් තුන. ඔක හොඳට මතක තියාගන්න. ඔය වාක්‍ය තුන අනිවාර්යෙන් වැදගත්. අනිවාර්යෙන් ඕනේ. අනිවාර්යෙන් විභාගයට අහන්නේ නෑ. නමුත් පාඩමට ඕනේ. නායකවසරයක් කියනවා මම මේ වාක්‍ය අපි දැන් සයින් වල අගය අධ්‍යයනය කරාම තේරුණා කෝණේ වැඩි වෙද්දී අගය වැඩි වෙනවා. කෝණේ වැඩි වෙද්දී අගය වැඩි වෙනවා. ඒ වගේම තමයි මේ වගුවේ හැම අගයක්ම 0.1 අතර තියෙන්නේ. සයින් බිඳුව 0යි සයින් 91යි. එහෙමනම් හැම කෝණයකම අගය වෙන්න ඕනේ 0.1. එහෙනම් දැන් ඊළඟට අපි බලමු මොනවද මේ 10 20 30 40 කියලා තියෙන්නේ. කියන්නේ මෙන්න මේකයි කතාව. හරි බලා ගන්න. මේ තියෙන්නේ සයින්. මේ තියෙන්නේ අංශක 30. 30ට අදාළ අනුපාතය තමයි 0.5යි කියලා අපි අරගන්න. 31ක් වෙල කෝණේ වැඩි වෙනකොට 0.5යි බිඳුවක් වෙනවා. 35ක් වෙද්දි තව වැඩි වෙනවා. 36ක් වෙද්දි තව වැඩි වෙනවා. 37ක් වෙද්දි තව වැඩි වෙනවා. 38ක් වෙද්දි තව වැඩි වෙනවා. ඔක තමයි කතාව. ඒකට හේතුව තමයි මේ මෙතන තියෙන සම්මුඛ පාදය වෙනස් වෙනවා. එතකොට ඔක ඔයාලට විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. උසස් පෙළට මැත්ස් කරන්න આવොත් ඒක කියලා දෙන්නම්. දැනට දැනගන්න ඕනේ කාරණේ තමයි කෝණේ 30 ඉඳලා 45 වෙනකොට අගයක් වැඩි වෙනවා. හැබැයි ඔක්කොම අගයන් 0.5. ඔක තමයි කතාව. පැහැදිලිද? එතකොට අපි බලමු එහෙමනම් ඉස්සරහට ගිහිල්ලා කොහොමද වැඩේ කරගන්නේ කියලා. හොඳයි. එහෙමනම් මෙහෙම කරමු. ලියන්න මාතෘකාව කලා පොඩි කොටසක් දෙන්නම් ඒකත් කියලා දෙන්නම්. ඊට පස්සේ අපි කොනෝල අගයන් ටික හොයන්න යමු. ලියන්න මාතෘකාව කලා. මොකද්ද කලා එකක් කියන්නේ කියන එක තමයි අපි මේ කොටසදී කතා කරන්නට යන්නේ. කලා කියන එක දැන් අඳුරන්නේ නැතුව ඇති සමහර විට. දන්නේ නැති අයට තමයි මේ කියලා දෙන්නට යන්නේ. එතකොට කලා එකක් කියලා කියන්නේ මොකද්ද? ඒක තමයි දැන් වැදගත්. මම බලා ගන්න බෝඩ් එක දිහා. දැන් ඔබට මම පෙන්නවා කෝණයේ අංශක 30 කියන එක මේ බලන්න මේ කෝණේදී. මේ තියෙන්නේ අංශක 30. මම ඇඳලා පෙන්නනවා අංශක 30 කෝණය. හරි? ඔයගොල්ලොත් මේක ඇඳ ගන්නට ඕනේ. අංශක 30ක කෝණයක් ඔය තියෙන්නේ කියලා හිතමු. ඊළඟට මම මෙතන අඳිනවා අංශක 31ක කෝණය. ටිකක් ලොකුයිනේ අරට වඩා. චූට්ටක් ලොකුයි. ඔකේ විශාලත්වය මේ ළඟදී පොඩි පේන්න තුන ඈතට යද්දි පොඩි ප්‍රමාණයක් විශාලයි. මම එක ළඟ අඳලා පෙන්නනවා දැන් බලා ගන්න. 30යි 31යි. ඔන්න 30 යන්න දැන් 31 අඳින්න. මේ කුඩම 31 මම අඳින්න. 31 අඳිනකොට චුට්ටක් ලොකුයි. අරට වඩා. ඔකනේ කතාව. හැබැයි ළඟදී පේන ප්‍රමාණයට වඩා ඈතට යද්දී ඔය කෝණයට පොඩි විශාලත්වයක් පේනවා හොඳට. හරි මතක තියාගන්න. ළඟදී පේන ප්‍රමාණයට වඩා ඈතට යනකොට මේ මහත ප්‍රමාණය පේනවා රංචකයක ප්‍රමාණය. ළඟදී එක පේන්නේ නැහැ. නමුත් ඈතට යද්දී පේනවා. තව දික් කරොත් තව පේනවා. තව දික් කරොත් තව පේනවා. එතකොට අපි කරන්නේ මෙන්න මේ අංශකයක ප්‍රමාණය දැන් කෝණවල අගයන් හොයද්දී අපි දන්නවා sin 30ට අදාළ අගය දන්නවා. sin 30ට අදාළ අගය දන්නවා. 30ට අදාළ අගය දන්නවා. 31ක් දන්නවා. හැබැයි මේ 30යි 31යි අතර මේ ප්‍රමාණය එක දන්නවා. මේ අංශකයක තියෙනවා පොඩි ලොකු ප්‍රමාණයක්. ඒ අංශකයක ප්‍රමාණය කුඩා කොටස් 60කට නැවත බෙදනවා. අන්න ඒ කුඩා කොටසක් තමයි කලා එකක් කියලා කියන්නේ. තේරුණාද කතාව? දැන් මේ අංශක 30 මේ අංශක 31 ඒ අංශක 31ට 30 ඉඳලා යනකොට එක අංශකයක් තියෙනවා. ඒ අංශකයේ කුඩා ප්‍රමාණ 60කට බෙදනවා මෙන්න මේ වගේ. අර සෙන්ටිමීටරයක් සෙන්ටිමීටර කෝදුවේ බෙදලා තියෙන මෙහෙම 10ක්. ඒ වගේ මේ අංශකයේ බෙදනවා 60කට. අන්නේ 60න් එකක් තමයි අපි කියන්නේ කලා එකයි කියලා. පොඩි ඉරි කැලක් කොහොම උඩින් ඩෑෂ් කියලා දක්වන්නේ. ඔන්න ඔකට තමයි කලා එකක් කියන්නේ. ඒතර කෝණවල අගයන් ලියනකොට දැන් ඔන්න උදාහරණයක් අපි ගමු. sin 30යි මට ඕනේ තව කලා 10ක අගය ගන්න. ඔය අගේ 0.0 ගානක්. ඊළඟට මට ඕනේ sin 30යි කලා 20ක අගය ගන්න. ඉතින් ඒක හොයාගන්න පුළුවන්. ඒතකොට 30 ඉඳලා 50ට ගියාම 59ට ගියාම කලා ප්‍රමාණ ගන්න පුළුවන්. දැන් අපි හිතමු sin මට ඕනේ 45යි කලා 54ක අගය ගන්න. ඇයි මොකද 46ට එද්දි කලා 60ක් පහු කරන්නේ. ඒතකොට ඒ අගයන් ඔක්කොම මේ වගුව තුල ඇතුළේ. ඔය ඔක්කොම හොයාගන්න පුළුවන් ඔය වගුවේ. ඔන්න ඔය තමයි කලා එකක් කියලා කියන්නේ. එහෙමනම් දැන් හැමෝටම පැහැදිලි